හොඳයි. ජනතාව අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. හැමෝටම ආයුබෝවන් ජනතාව. හොඳයි. අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරමු. අපි පහුගිය සති කිහිපෙදී අපේ කොමර්ස් පන්තියේ වැඩ කටයුතු ආරම්භ කරා. මම ආරම්භයේ ඉඳලම ඔයාලට කියපු කාරණාව තමයි පුතේ මේක අපේ අලුත්ම විෂය නේද? ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න විෂය මීට කලින් කවදාවත් නේද? කොමර්ස් ඉගෙනගෙන නැහැ. ඒ නිසා මට වගකීමක් තියෙනවා මගේ දරුවෝ ටිකට අපේ කොමර්ස් ටික හරිම රසට ආස හිතන විදියට නේද? හරි ලස්සනට උගන්වන්න. ඉතින් මං හිතනවා මං මේ වැඩේ කරලා තියෙනවා කියලා නේද? ඒ නිසා තමයි ඔයාලා මාත් එක්ක මෙච්චර බැඳීමකින් නේද? ගිහාන්සට ඇත්තටම ආදරෙන් මට උගක් අය මැසේජ් ගෙවනවා chat එකට දානවා. ඉතින් ඒ වයින් මට තේරෙනවා ඔයාලා මට කොයිතරම් ආදරයක් බැඳීමක් අපි අතර තියෙනවද කියලා. ඉතින් අපි හම්බෙලා කතා බහ කරලා තාම කෙටි කාලයක් වුණාට නේද? සර් උගන්වන විදිය, සර් කතා කරන විදිය, ඊට පස්සේ සර්ගේ සිස්ටම් එක, සර්ගේ ස්ටයිල් එක, රිදම් එක මේ ඔක්කොම ඔයාලට හොඳට ෆීල් වෙනවා. හොඳට දැනෙනවා. ඉතින් ඒ මං හිතන්නේ නේද? හැමෝම නේද අපේ ජීවිතවලට හම්බෙන හැම කෙනෙක්ම එහෙම අපිට ඉක්මනට කිට්ටු වෙන්නේ නැහැ. ඉතින් මං සන්තෝෂ වෙනවා, සතුටු වෙනවා. මම ඔයාලගේ ජීවිතයට ඉතාම ඉක්මනින් කිට්ටු වෙච්ච ඔයාලා ආදරය කරන මිනිස්සෙක් බවට, ගුරුවරයෙක් බවට පත් වෙන්න මට අවස්ථාව ලැබිච්ච එක ගැන. ඒ නිසා මට ඇත්තටම ඔයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මේ අවුරුදු දෙක ඇතුළතදී කරලා මම ඔයාලව අනිවාර්යෙන් මගේ විෂය ඇතුලේ ගොඩ දානවාමයි. පැහැදිලිද? හරි. හොඳයි. ළමයි ඉතින් මේ අතරේ අපි අද දවස් වැඩ කටයුතු පටන් ගමු. මම සාමාන්‍යයෙන් හැමදාම පන්ති වටන් ගන්න කලින් ගිය සතියේ දේවල් ටික මතක් කරනවා. හරිනේ. ඒතර ගිය සතියේ දේවල් මතක් කරලා තමයි අද වැඩේ ස්ටාර්ට් කරන්නේ. ඊළඟ කාරණාව තමයි අද වැඩේ කරලා අද දවසේ අවසානයේ අද දවසේ ඉගෙන ගත්ත ටික ආපහු මතක් කරලා තමයි පන්ති ඉවර කරන්නේ. හරිද? එතකොට ගිය සතියේයි මේ සතියේ ඔක්කොම ගානට එකිනෙකට සම්බන්ධ වෙනවා. හරි. ඒ නිසා මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්න කියලා කල්පනා කරා. අපි මේ දක්වා ඉගෙන ගත්ත සියලුම දේවල් ටික. මොකද කියන්නේ? විනාඩි 5කින් විතර මුළු පාඩමම කටපාඩමින් මතකද කියලා බලගමුද? මුළු පාඩමම එක දිගට කටපාඩමින් මතකද කියලා බලාගෙනමුද? එතකොටනේ අපිට වැඩි හරියටම පුළුවන්ද කියලා තේරුම් ගන්න පුළුවන්. හරි නේමයි. හරි. එහෙනම් සර්ත් එක්ක සර් කියනකොට කියන්න ඕනේ. හරිද? ගෙදරින් දැන් ජනතාව මාත් එක්ක කියන්න. එතකොට ඔයාට අමතක වෙච්ච මොනවා හරි තිබ්බොත් ඔයාට අහුවේ. මේ ටික මිස් වුණානේ. මේ ටික පොඩ්ඩක් බලාගත්තා නම් හරි කියලා. හරි. එහෙනම් සර්ත් එක්ක එක දිගට මුළු පාඩමම මතක් කරගෙන එමු ඇවිල්ලා අද වැඩේ පටන් ගමු. එහෙම හොඳයිනේ. ඒ කියන්නේ මුළු පාඩමම පාඩම් කරගෙන යන්න. ඊට පස්සේ පළවෙනි පාඩම ඉවරලා පස්සේ දෙවෙනි පාඩම. ඒකත් ඒ විදිහටම යමු. ළමයි ඒ කියන්නේ මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි නේද? ගිහාන්සර්ගෙන් ඉගෙන ගන්නකොට තියෙන විශේෂත්වය තමයි ඔයාලට පාඩම් කරන්න මහ ලොකු දේවල් ඉතුරු වෙන්නේ නැහැ. පාඩම් කරන්න දේවල් ඉතුරු වෙන්නේ නැහැ. සර්ගේ දිහා බලන් හිටියාම නිකම්ම පාඩම් වෙනවා. නේද? සර්ත් එක්ක වැඩ කරාම සර් කියන වැඩේ කරාම chat එකට මැසේජ් එක දැම්මාම සර්ත් එක්ක වැඩේ සෙට් වෙලා හිටියාම ඒක නිකම්ම ඔයාලට පුළුවන් වෙන නිසා ඒක තමයි මගේ පන්තියේ විශේෂත්වය. මම දන්නේ ඒක මට කොහෙන් ලැබිලාද කියලා. ඇත්තටම මම දැන් අවුරුදු 11ක් තිස්සේ දරුවන්ට උගන්වනවා. දාස් ගානකට උගන්ලා තිනවා. ඒ හැම දරුවෙක්ම මගේ පන්තියට හරිම ආසාවෙන් එන්න ලොකුම හේතුව තමයි මගේ දිහා බලන් හිටියාම මාත් එක්ක පන්තියේ ඉඳලා මේ දේවල් කරාම ආපහු ගෙදර ගිහලා පාඩම් කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයාලා හරිම ආසාවෙන් මේ වැඩේ කරගන්නවා. හරි. ඉතින් අපි අලුත් විෂයක ඉන්නේ. සමහරවිට මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ අද දවසේ අලුතෙන්ම කවුරු හරි ඉන්න දරුවෙක් කවුරු හරි ඉන්නවනම්. සගලක මොකක් හරි මැජික් එකක් ඇද කියලා රසදි කියලා දාලා තියෙනවා. ඔව්. අලුතෙන්ම දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා නේ. හොඳයි. හරි. අපි යාලට පණිවිඩ ටික ඉස්සරහට දෙන්න. හරි. අත පාත් දාන්න පුතේ. හොඳයි. පන්තියට සම්බන්ධ වෙලා නිබන්ධන ගන්නේ කොහොමද? අපේ ඩිජිටල් සරසවි ආයතනයේ අනිකුත් විෂයන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ සියලු විස්තර ටික මම මැද්දේදී කෙටි මතක් කිරීමක් කරන්න බය වෙන්න එපා. පුතේ අපි ඉගෙන ගන්නේ කොමර්ස්. කොමර්ස් වල මුල ඉඳන් පිළිවෙලට ඉගෙනගෙන යමු. මම බලන්න කිව්වනේ හැම එකකටම ඒකක් ගන්න පුළුවන් මට්ටමට පත් කරනවා. සහ තව good news එකක් තියෙනවා. කියන්නද good news එක? කියන්නද බං? එපාද? පුංචි good news එකක් තියෙනවා. සය ඉතර නාකි දහන අවුරුදු 11ක් ඉස්සෙ උගන්වලා. නෑ මම තාම 16යි. 16න් පස්සේ වයස ගියේ. හරි. good news එකක් තියෙනවා කියන්න. good news එකයි bad news එකයි දෙකක් තියෙනවා. මොකද ඉස්සෙල්ලාම කියන්නේ good එකද bad එකද? ජනතාව good news එකද ඉස්සෙල්ලාම කියන්නද bad එකද? හරි. bad news එක කියලා ඉන්න. හරි bad news එක කියලා ඉන්න. bad news එක තමයි ජනතාව ඔයාලා ආසම කරන කොමර්ස් පන්තිය ලබන සතියේ නිවාඩු. හරි ලබන සතිය අපි හම්බ වෙන්නේ නැහැ. දෙසැම්බර් මාසේ අන්තිම සතියේනේ.
නිසා ඔයාලා නිවාඩුවක් ගන්න. සර්ටත් නිවාඩුවක් ඕනේ නේද? ඒ නිසා අපි ආයතනයක් විදිහට ලබන සතියේ පන්ති පවත්වන්නේ නත්තලත් වෙනවා නේද? අපි ක්‍රිස්තියානි කතෝලික දරුවන්ට විශේෂ දවස් කීපයක් ඉස්සරහට එනවා. ඒ නිසා අවුරුද්දේ පොඩි බ්‍රේක් එකක් අරන් අලුත් අවුරුද්දේ අලුත් ජවයකින් ලස්සනට වැඩ පටන් ගන්න ඕන නිසා පොඩි බ්‍රේක් එකක් ගන්නවා. අපි හැමෝම ඕගොල්ලෝ පොඩි බ්‍රේක් එකක් ගන්න. අපි ආපහු ජනවාරි මාසේ පළවෙනි සතියේ පටන් ගන්න යා. ජනවාරි මාසේ පළවෙනි සතියේ. එතකොට අපි හම්බ වෙන්නේ ජනවාරි 1 2 වැටෙන ඉරිදා 3 වෙනිදා සඳුදා අඟහරුවාදා 4 5. අපි හම්බෙන්නේ 5 ජනවාරි 5. සතියක නිවාඩුව. එක දවසක නිවාඩුව. අන්න ඒක තමයි බෑඩ් නිවුස් එක. හරි. හොඳයි. දැන් ගුඩ් නිවුස් එකක් තියෙනවා. ගුඩ් නිවුස් එකක් කියන්නද? ගුඩ් නිවුස් එක තමයි ළමයි. මම ඔයාලට අද පන්ති ඉවර කරලා හෙට ඔයාලගේ ගෲප් එකට එවනවා පොඩි ටෙස්ට් එකක්. ටෙස්ට් එකක් ඉවනවා. කැමතිද? ළමයි අපි කොමර්ස් වල මේ දක්වා ඉගෙන ගත්ත ටිකෙන් පොඩි පේපර් එකක් දෙන්න. හරිද? ඒක ඔන්ලයින් පේපර් එකක්. මම ඔයාලට ලින්ක් එක එවන්නම්. හරිනේ? අමුතු දේවල් නැහැ. හරිද? පොත් අරන් ලියන්න කියන්නේ එහෙම නැහැ. මම සම්පූර්ණ පේපරේ ඔන්ලයින් හදලා තියෙන්නේ. මම ඒකේ ලින්ක් එක එවන්නම් ආයතනයේ හරහා. ඔයාලා ලින්ක් එක ක්ලික් කරලා උත්තර ටික සිලෙක්ට් කරන්න. හරිද? උත්තර ටික සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා සබ්මිට් කරන්න අන්තිමට සබ්මිට් බටන් එක ඔබන්න. සබ්මිට් බටන් එක ඔබ එවුවට පස්සේ ආපහු view score කියලා බටන් එක. view score. හරිද? score එක ලකුණු ප්‍රමාණය බලන්න. ඒත් එකම view score බටන් එකත් ඔබන්න. එතකොට ආපහු සර්ගෙන් අහන්න දෙයක් නැහැ. අරගෙන් අහන්න දෙයක් නැහැ. මෙයාගෙන් අහන්න දෙයක් නැහැ. ඔයාටම බලා ගන්න පුළුවන්. ඔයාගේ ඒ පේපරේට ලකුණු කීයක් ඔයාලට තියෙනවද කියලා. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි බලමු නේද? අපි ඉගෙන ගත්ත දේවල් වලින් අපිට පේපර් එකකට ලකුණු ටිකක් ලියා ගන්න පුළුවන්ද කියලා. හරි. හොඳයිනේ වැඩි. නේම. එහෙනම් මම group එකට දාන්නම් ආයතනෙට මම පේපර් යවන්න ලින්ක් එක. ඔයාලට ලින්ක් එක එයි. හරිනේ? හොඳයි. තාම group වලට ඇඩ් වෙච්ච නැති කට්ටිය ඉන්නවා කියලා මට messages දෙවල් තිබ්බ මම දැක්කා. එයාලට මම කියන්නම් group එකට ඇඩ් වෙන්නේ කොහොමද කියලා. හරිනේ? group වලට ඇඩ් වෙන්නේ කොහොමද කියලා. ඒකට තමයි මම papers දාන්නේ. PDF අපි එවන්නේ. ඊට පස්සේ සියලු තොරතුරු පන්ති ගැන group වලට තමයි දාන්නේ. තාම group එකට සම්බන්ධ වෙන්නේ නැති දරුවෙක් ඉන්නවනම් ඉක්මනට ඒකට group එකට සම්බන්ධ වෙන්න මම තව ටිකකින් ඔයාලට අපෝ නම්බර් එක කියන්න ඒක ලියා ගන්න. හරි හොඳයි. වැඩේ පටන් ගමුද? වැඩේ පටන් ගමු. හරි. ඔව් දැනට උගන්නපු එකෙන් විතරයි යා. දැනට උගන්නපු එකෙන් විතරයි තමයි පේපරේ එන්නේ. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ ටිකෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. පොඩ්ඩක් බලාගත්තොත් හොඳයි යා. පොඩ්ඩක් බලලා පේපරේ බලලි ඉවරලා කරන්න. තව chance එකක් තියෙනවා. තව chance එකක් තියෙන එකක් කියන්න මට නැත අමතක වෙනවා. මේ පේපරේ ඔයාලට නැවත නැවත කරන්න පුළුවන්. හරිනේ? නැවත නැවත කරන්න පුළුවන්. අපි හිතමු ඔයාට ලකුණු 100න් කියලා. 100න් අපි හිතමු ආවේ ලකුණු 80යි කියලා. හරිද? ඔයා තව පාරක් try කරන්න. හරිනේ? කම්පියුටර් එකෙන් මාක් කරන්නනේ තියෙන්නේ. නේද? ෆෝන් එකෙන් මාක් කරන්න විතරයි තියෙන්නේ. 90 ආවොත් හරිද? අපි 80යි කියලා ඊළඟ පාර try කරමු සමහරට 85ක් එයි. පැහැදිලිද? ඊළඟ පාර try කරන්න ආපහු තුන්වෙනි පාරට සමහරට 95ක් එයි. තව පාරක් try කරන්න. හතරවෙනි පාර ඔයාලට 100න් 100ම ගන්න පුළුවන්. 100න් 100නකම try කරන්න. පැහැදිලිනේ? 100න් 100නකම try කරන්න. එතකොට අපි ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ අපි ඇත්තටම මේ කරන්නේ ප්‍රැක්ටිස් කරන එක නේද? ප්‍රැක්ටිස් කරන එක. ඒතර අපිට මිස් වෙන කිසිම දෙයක් අපිට මිස් වෙන්නේ නැති වෙන්න හරිම පිළිවෙලට අල්ලගන්න තමයි මේ ක්‍රමවේද හදලා තියෙන්නේ. පැහැදිලිනේ? ඔයාලට හරිම ලේසි. පොඩි ගේම් එකක් වගේ උත්තර ටික මාක් කරා සබ්මිට් කරා ස්කෝර් එක බැලුවා. හරිනේ? මේමයි. එහෙනම් වැඩේ ස්ටාර්ට් කරමු. අපි අද දවසේ ගිය සතිවල පහුගිය සතිවල ඉගෙන ගත්ත දේවල් කෙටියෙන් මතක් කරනවා අද ආරම්භයේ. පුතේ අපි වැඩේ පටන් ගත්තේ අවශ්‍යතාවලින්. අවශ්‍යතාවලින්. පුතේ මතක් කරමු. අවශ්‍යතාවයක් කියලා කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේවල්. නෙමෙයි. තවපාරක් කියමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕන දේවල් අපි කිව්ව අවශ්‍යතා කියලා. නෙමෙයි මට chat එකේ පේනවා. ඔයගොල්ලෝගේ උත්තර පේනවා නෙමෙයි අයියා. හරි නෙමෙයි සන්තෝෂයි. හරි අවශ්‍යතා ප්‍රධාන වර්ග කීපයක් අපි ඉගෙන ගත්තා. මූලික අවශ්‍යතාවය තමයි මිනිස්සුන්ට තියෙන පළවෙනිම අවශ්‍යතාව මොකක්ද? ආහාර. දෙවෙනි එක ඇඳුම් පැළඳුම්. ආහාර ඇඳුම් පැළඳුම් ඊළඟ එක තමයි මොකක්ද? නිවාස. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. ඊට පස්සේ අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව. මූලිකම තුන තමයි ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. ඊට පස්සේ තිබ්බා අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව. තව තිබ්බා මොකක්ද? ප්‍රවාහනය sannivedanaye විවේකයේ නේද? ප්‍රවාහනය sannivedanaye විවේකයේ වගේ දේවලුත් අපිට පුළුවන් අපේ අවශ්‍යතාව විදිහට සලකන්න. අවශ්‍යතාව විදිහට සලකන්න. පුතේ අපි එතනින් පස්සේ අවශ්‍යතාව වලින් පස්සේ ආවා ලස්සන මාතෘකාවක් උවමනාවලට.
අවශ්‍යතා සහ උවමනා කියව දෙක ටිකක් එක වගේ කියලා අපි ඉස්සර දැනන් හිටියේ. හැබැයි අපි දැනගත්තා අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ තව එකක් කියලා. නේමයි. පුතේ වාතය ජලය වගේ දේවල් අර දැන් අපි විද්‍යාව ඉගෙන ගන්නනේ. ජලය වාතය ආහාර වගේ දේවල් දැන් මූලික කියලා. අපි මේ විද්‍යානුකූලව නෙමෙයි අපි මේ ඉගෙන ගන්නේ කොමර්ස් නේ ව්‍යාපාර සම්බන්ධයෙන් ඉගෙන ගන්න. හරි අපි ඉගෙන ගන්නේ කොමර්ස් ව්‍යාපාර සම්බන්ධයෙන්. එතකොට ඒකට රිලේට් වෙන ඒවා තමයි අපි කොමර්ස් වල පාවිච්චි කරන්නේ. ඔය ජලය වාතය වගේ දේවල් අපි ආහාර වලටම දානවා. පැහැදිලිද? ආහාර වලටම ඒ කොටසත් අපි ඇතුළත් කරගමු. වාතය නම් ඉතින් නේද මිනිස්සු සල්ලි දීලා තාම ගන්න මට්ටමේ නැහැ. ඉස්සරහට සමහරට නේද? වාතයත් සමහරට සල්ලි දීලා ගන්න මට්ටමක් එන්නේ දෙකට තියෙනවා. හරි ඒවා ඔක්කොම ආහාර කොටද දාමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනයේ සෞඛ්‍ය, ආරක්ෂාව. නේද? හරි. ඊට පස්සේ අපි ගත්ත උවමනා කියන මාතෘකාව. පුතේ උවමනාවක් කිව්වේ අර කියපු අවශ්‍යතා තිබ්බේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගන්න ඕනේ දේවල්. ඒ අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ ක්‍රමවලට, සපුරා ගැනීමේ විවිධ ස්වරූපවලට අපි කිව්වා උවමනා කියලා. අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ ස්වරූප, විවිධ ක්‍රමවලට අපි කිව්වා මොකක් කියලාද? උවමනා කියලා. පැහැදිලිනේ? අපි අර කිව්ව උවමනා කියලා. පුතේ මොනවද උදාහරණ? ආහාර කියන්නේ අවශ්‍යතාවය. ආහාර කියන අවශ්‍යතාවය මිනිස්සු සපුරා ගන්න ක්‍රම තියෙන්නේ. බත්, පාම්, පිට්ටු, කව්පි, කඩල, ඉන්දියාප, මුංගට, රොටි, පරාට, තෝසේ, ඉන්දියාප. ඒ ටික තමයි ලිස්ට් එක තමයි උවමනා. ඇඳුම් පැළඳුම් කියන්නේ අවශ්‍යතාවය. ඒ ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය සපුරා ගන්න කලිසම්, කමිස, සාරි, සාය, බ්ලවුස්, හැට්ට, සපත්තු, සෙරප්පු, මේස්, මුදු, මාල, බලනු, කරාබු. ඒ ලිස්ට් එක තමයි උවමනා. ආහාර කියන්නේ අවශ්‍යතාවය. ඇඳුම් පැළඳුම් කියන්නේ අවශ්‍යතාවය. ඒව සපුරා ගන්න විදි තියෙන්නේ. අන්න ඒව තමයි උවමනා. නිවාස කියන්නේ අවශ්‍යතාවය. ඒක සපුරා ගන්න විදි තියෙන්නේ. සපුරා ගන්න විවිධ ස්වරූප තියෙන්නේ. සාමාන්‍ය නිවාස, පැල්පත්, මාලිගා, මන්දිර, ගස්බෙන, ගල්ගුහා නේද? අන්න ඒ වගේ දේවල් අපි කියන මොනවාද? උවමනා කියන. අපිට පැහැදිලිවම අවශ්‍යතාව වලට ගැලපෙන උවමනා ටික තනියම ලියන්න පුළුවන් නේද? තාම මතක කට්ටිය මට මැසේජ් එකක් දාන්න yes කියලා. අවශ්‍යතාව වලට ගැලපෙන උවමනා ටික තනියම සුපිරියට ලියා ගන්න පුළුවන් කට්ටිය මට දාන්න මැසේජ් එකක් yes කියලා. මේමයි. හරි හැමෝටම මේක පුළුවන් නේ? හරි නේමයි. හරි අමතක වෙන්න දෙයක් නෑ මම සුපිරියට කරලා තියෙන ජනතාවට අමතක වෙන්න බෑ. හරි ඊළඟට අපි යමු ඊළඟ කෑල්ල. පුතේ ඒ අවශ්‍යතාව උවමනානේ. පස්සේ කිව්වා මේ අවශ්‍යතාව සහ උවමනා දෙන්න ඉන්නවනේ. මේ දෙන්න අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. නේද? මේ දෙන්න අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය හැදෙන්නේ මෙහෙමයි. අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යාමේදී තමයි උවමනා බිහි වෙන්නේ. මතකයිනේ? අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී තමයි උවමනා බිහි වෙන්නේ. එහෙනම් අවශ්‍යතාවල නිර්වචනය කියලා පටන් ගමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ අවශ්‍යතා වන අතර එම අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී උවමනා බිහි වෙනවා. ඒ අවශ්‍යතා සපුරා ගන්න යනකොට උවමනා බිහි වෙනවා. අපි මේක කතා කරා ගිය සතියේ. අවශ්‍යතා සහ උවමනා අතර සම්බන්ධතාවයක් වගේම මේ දෙන්න අතර මොනවද තියෙනවද ජනතාව? මොනවද තියෙනවද බං? අවශ්‍යතා සහ උවමනා අතර සම්බන්ධතාවයක් තියෙනවා වගේම මුන් දෙන්න අතර මොනවද තියෙනවද? ළමයි හරියටම හරි අන්න හරි වෙනස්කම් තියෙනවා. මේ දෙන්න අතර ලොකු වෙනස්කමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වෙනස්කම් ලියන්නේ මොකකට දාලාද? මොකකට දාලාද? වගුවකට දාලා නේ. වගුවකට දාලා. හරි අද පාඩමේත් වගුවක් අහු වෙනවා ලස්සන වගුවක්. මම තාටියෙන් කියලා දෙන්නම්. පුතේ අපි අවශ්‍යතා සහ උවමනා වගුවකට දානවා දෙපැත්තට. එක පැත්තකට දානවා අවශ්‍යතා අනිත් පැත්තට දානවා උවමනා. අවශ්‍යතා උවමනා. හරි. හොඳයි. රන්දීප ලොකු මැසේජ් එකක් කියලා තියෙනවා. හරි. අවශ්‍යතා දානවා එක පැත්තකට උවමනා දානවා අනිත් පැත්තට. හරිනේ. පුතේ අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. දැන් මේවා නිකන් නෙමෙයි ගිය සතිවල ඉගෙනුවේ. ලස්සන කතන්දර වලට දාලා සීනි බෝල තවරලා තමයි ලස්සනට නේද? අපි අර ලස්සනට උදාහරණ දාලා කතන්දර වලට දාලා කොමස් පන්තිය නිකන් කතන්දර පන්තියක් වගේ නේද? නිකන් කතන්දරයක් අහන් ඉන්න වගේ සර් කියන ටික අහන් ඉන්නකොට නිකම්ම මේක පුළුවන් වෙනවා. හරිනේ. සර් පේපර් එක කෝ කියලා දාලා තිනවා පේපරේ මම එවන්න ලින්ක් එකක් විදියට. හරි? හරි. හොඳයි. හරි. නේ. හරි. ඉතින් ළමයි මේක අමුතු විෂයක් නේ. සම ලස්සනට වෙනස් විදිහට උගන්වනවා.
හරිද? ඔයාලට ආසෙ දෙන විදියට. හරි. මේ අවශ්‍යතාව සහ උවමනා අතර වෙනස්කම් ගොඩක් තිබ්බා. අපි වගුවකට දැම්මා. එක පැත්තකට දැම්මා අවශ්‍යතා, අනිත් පැත්තට දැම්මා උවමනා. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි ආහාර කියන එක අවශ්‍ය අනිවාර්යෙන් සපුරා ගන්න උනාට බත් අනිවාර්යෙන් කන්න ඕනේ නේ. පාන් අනිවාර්යෙන් කන්න ඕනේ. ඉන්දියාප්ප හැමදාම කන්න බෑ. නේද? එහෙනම් උවමනා සපුරා ගැනීම අනිවාර්ය නේ. අපිට කැමති උවමනාවක් තෝරා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍යතා පොදුයි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය මටත් තියෙනවා, ඔයාටත් තියෙනවා, හැමෝටම තියෙනවා අවශ්‍යතා. හැබැයි ඒවා සපුරා ගන්න යන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විදිහට. සපුරා ගැනීම අනිවාර්යයි, සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පොදුයි කියන්නේ කොහොමද? පොදුයි කියපලක දෙන්න. පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඊළඟට සරලයි. නියමයි. සංකීර්ණයි. සීමිතයි. නියමයි. අසීමිතයි. ප්‍රාථමිකයි කියපල ඉක්මනට. ද්විතීයිකයි. ප්‍රචාරණය තුලින් බිහි කළ නොහැක. ප්‍රචාරණය තුලින් බිහි කළ හැක. ප්‍රචාරණය තුලින් බිහි කළ හැක. නියමයි. මාත් එක්ක කියනවා නම් මම කියනවා ගෙදර ඉඳන් කියන්න ඕනේ. ඒතකොට තමයි පාඩම් හිටින්නේ. හරි. නියමයි. ඊට පස්සේ මේ අවශ්‍යතාව සහ උවමනා අතර සම්බන්ධතාවය වෙනස්කම්. ඊට පස්සේ අපි ලස්සන මාතෘකාවක් ගත්තා. ගිය සතියේ ව්‍යාපාර. පුතේ ව්‍යාපාරය කිව්වේ අර කියපු අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. තවපාරක් කියන ඉක්මනට අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන. තවපාරක් කියමුද? තවපාරක් කියමු. අවශ්‍යතා සහ උවමනා ආගෙන නෑ බං කො කියපල්ලකෝ. ඒ කියලා කියපන් ඉක්මනට. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කො බෑ බං කරන්න මේක. උඹලා කියන්නේ නෑ. කියමු මාත් එක්ක කියමු. සත්‍ය කියමුකෝ. හරි කිව්වම තමයි මේක පාඩම් හිටින්නේ. මාත් එක්ක කිව්වොත් පාඩම් හිටිනවා. ආයි දෙකක් නෑ. ආපහු පාරක් පාඩම් කරන්න දෙයක් නෑ. හරි කියමු මාත් එක්ක. කියනවා නේ. හරි හොඳයි. හරි. සමහරු කියන එහෙනම් මට. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම මොන කටයුත්තක්ද? ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. ගිය සති රෙකෝඩින් එක එවන්න රන්දුණු ගෲප් එකට දාන්න බය වෙන්න එපා. සත් දෙකම රෙකෝඩින් එක දාන්න මේකක් දාන්න. හරිද? මේක හැබැයි දාන්න ටිකක් පරක්කු වෙනවා. පරණ දෙක දාල් දෙන්න ඔයාලට. හුඟක් අය මම දැක්කා මේස අදයි පන්තිර සම්බන්ධනේ නියමයි කියලා දාලා තිනවා. පරණ රෙකෝඩින් එක දෙන්නම් බය වෙන්න එපා. මේක දෙන්න නම් දවස් කීපයක් යයි. පරණ දෙක දෙන්න. හරිද? අද මේක අද ඕනේ දැන් බලන්න අද පන්ති හිටිනවනේ. හරි. උදේ බලන්න. හරි. අපි බලමු ඊළඟ එකට. හරි. අපි කතා කරා නේද? ව්‍යාපාරයක නිර්වචනය. ඊට පස්සේ කතා කරා ඔය කියන ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක කර්මාන්ත, දෙක වාණිජ්‍ය. කර්මාන්තයි වාණිජ්‍යයි. උදේ කර්මාන්ත නැවත කොටස් දෙකකට බෙදුවා. නිෂ්කර්ෂක, නිර්මාණක. නිෂ්කර්ෂක, නිර්මාණක. වෙනස් කරන්නේ නැති එක තමයි නිෂ්කර්ෂක. ස්වභාවික සම්පත් වෙනස් කරලා නිර්මාණයක් කරනවා නම් අපි ඒකට කියන්නේ නිර්මාණක කර්මාන්ත කියලා. නිෂ්කර්ෂක, නිර්මාණක. තවර බලමු. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි කර්මාන්තයි වාණිජ්‍යයි. කර්මාන්ත කොටස් දෙකයි නිෂ්කර්ෂක, නිර්මාණක. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාමයි, උපකාරක සේවයි. තවරක් කියමු. වෙළඳාමයි, උපකාරක සේවයි. ආගෙන නැබන් තවරක් කියමු. වෙළඳාමයි, උපකාරක සේවයි. උදේ වෙළඳාම තියෙනවනේ. වෙළඳාම ආපහු කොටස් දෙකයි. මම පළවෙනි එක කියනවා, ජනතාව දෙවෙනි එක කියනවා. හරිනේ? මම පළවෙනි එක කියනවා, දෙවෙනි එක කියනවා. වෙළඳාම කොටස් දෙකයි. එක රට ඇතුලේ දේශීය, දෙක මොකද්ද? රට ඇතුලේ වෙළඳාම දේශීය වෙළඳාම, එහා පැත්තේ වෙළඳාම මොන වෙළඳාමද? උදේ එහා පැත්තේ වෙළඳාම මොකක්ද? අන්න හරි විදේශීය වෙළඳාමනේ. දේශීය, විදේශීය. නියමයි. දැන් ඔයා දන්න ඊළඟට ටයිප් කරගන්න ඕනේ මොකද්ද කියලා. ඊට පස්සේ දේශීය නැවත කොටස් දෙකයි. දේශීය වෙළඳාම කොටස් දෙකයි. එකක් තොග වෙළඳාම, අනිත් එක මතකයි? තොග. හරි. වෙළඳාම කොටස් දෙකයි දේශීය, විදේශීය. දේශීය කොටස් දෙකයි තොග වෙළඳාමයි. තොග සිල්ලර. නියමයි. තොග සිල්ලර මතකයිනේ? නියමයි. තොග සිල්ලර. විදේශීය කොටස් දෙකයි ආනයන, අනිත් එක මොකක්ද? ආනයන අනිත් එක උදේ ආනයන අනිත් එක නියමයි. ආනයන අපනයන. නියමයි. ආනයන අපනයන. හරි. ඊට පස්සේ අර උපකාරක සේවා තිබ්බනේ. ಜಾති හතරයි.
උපකාරක සේවා ಜಾති 4යි. බැංකු සේවා, රක්ෂණ සේවා, ප්‍රවාහන සේවා, sannivedana සේවා. හරි. සේවා ඕනේ බැංකු, රක්ෂණය, ප්‍රවාහනය, sannivedana. තාලෙට කියමු. තාලෙට කියමු මේක තොර තමයි මතකෙ ඉන්නේ. බැංකු, රක්ෂණය, ප්‍රවාහනය, sannivedana. තාපරක් කියමු. බැංකු, රක්ෂණය, ප්‍රවාහනය, sannivedana. කකුලෙන් තට්ටුවක් දදා කියමු බිමට. බැංකු, රක්ෂණය, ප්‍රවාහනය, sannivedana. ළමයි පැහැදිලිද? ළමයි මෙන්න තියෙනවා අපේ උපකාරක සේවා. හරි. ඔය තියෙන ව්‍යාපාර ගැලීම් සටහන. ඊට පස්සේ අපි ගිය සතියේ අවසාන වශයෙන් කතා කරපු මාතෘකාව තමයි මොකක්ද? ව්‍යාපාර කාර්යයන්. ව්‍යාපාරයක් වුණාම කළ යුතු කාර්යයන් මොනවද කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ව්‍යාපාරයක් වුණාම කරන්න ඕන දේවල්. මම පොයින්ට් 7ක් කිව්වා. 7න් 7ම කියලා ඉවරෙච්ච ගමන් අපිට 7ම කටපාඩම් හිටිය මතකයි නේද? මතක කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. ගිය සතියේ මම පොයින්ට් 7ක් කියලා දුන්න ව්‍යාපාර කාර්යයන් ඒ 7න් 7 වෙනි එක කියලා ඉවර වෙච්ච ගමන්ම 7ම එක පාඩම කටපාඩම් හිටිය මතකයි නේ? මතකයිනේ? නියමයි. මතකයි. හොඳයි. සන්තෝෂයි. හරි බලමු එහෙනම්. ව්‍යාපාරයක් වුණාම පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි පළවෙනි එක බාණ්ඩ මොකක් කිරීමද? නිෂ්පාදනය. පළවෙනි එක නිෂ්පාදනය. එක නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය කරපු බාණ්ඩ ටික විකිනෙනකම් මොකක් කරගන්න ඕනේද? අපි විකුණ ගන්නකම් මොනා කරන්න ඕනේද? ගබඩා කරගන්න ඕනේ. එක බාණ්ඩ නිෂ්පාදනය, දෙක මොකක් කරන එකද? ගබඩා කරන්නේ. ගබඩායි විතරක් ගබඩා කරගෙන ඉඳලා හරියන්නේ. ඔන්න පාරිභෝගිකය වෙනවද? මේ පාරිභෝගිකය එනකොට මේ ගබඩාවේ තියෙන බාණ්ඩ ටික පාරිභෝගිකයන්ට මොනා කරන්න ඕනේද? විකුණන්න ඕනේ. අලෙවි කරන්න ඕනේ. එහෙනම් තුන්වෙනි කාර්යය තමයි අලෙවිකරණය. හරි බලන්නකො ලස්සනට යනවා. පළවෙනි එක බාණ්ඩ නිෂ්පාදනය. ඊට පස්සේ නිෂ්පාදනය කරපු බාණ්ඩ ටික ගබඩා කරන. හරිද? ගබඩා කරන්නේ. ඊට පස්සේ ඒ ටික මොනා කරන එකද? අලෙවිකරණය. විකුණන්න ඕනේ. අලෙවි කරපු බාණ්ඩ ටික දැන් අලෙවි කරාම අපිට සල්ලි හම්බ වෙනවනේ අතට. ඒ ලැබෙන සල්ලි ටික මොනා කරන්න ඕනේද? වාර්තා කරන්න ඕනේ, ගිණුම්ගත කරන්න ඕනේ. එහෙනම් හතරවෙනි කාර්යය තමයි ගිණුම්කරණය. වැඩේ ලස්සනයි. මොන නිෂ්පාදනය කරා? ගබඩා කරා. ගබඩාවෙන් අරන් විකුණුවා. ලැබිච්ච සල්ලි ටික ගිණුම්ගත කරා. පොයින්ට් 4ක් නිකම්ම පාඩම්. ඊට පස්සේ ඇයි ව්‍යාපාරයේ තොරතුරු හොඳින් මොකක් කරන්න ඕනද අවශ්‍ය පාර්ශ්වයන්ට? sannivedanaya කරන්න ඕනේ. sannivedanaya කරන්න ඕනේ. හරි. sannivedanaya මම එක්තරා ආකාරයක ව්‍යාපාරිකයෙක් ඔයගොල්ලෝ සමහර දකින්නත් ඇති ඊයේ LPL මැච් එකේ ක්වොලිෆයර් මැච් එකේ දෙවෙනි එක ගැහුවා නේද? ඒක ළමයි POTV 10 ක්‍රිකට් නාලිකාවේ මගේ ටීවී කමර්ෂල් එකක් ගියා සමහරවල්ලාට දකින්න. දැක්ක නේද? නේම. කට්ටි දැකලා තියෙනවා. හරි. POTV 10 ක්‍රිකට් එකේ ළමයි මගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියා ඊයේ දකින්න ඇති මැච් එක යන වෙලාවේ සෙමි ෆයිනල් එකේ හෙට ෆයිනල් නේ. හෙට ෆයිනල් එකෙත් මගේ ඇඩ්වර්ටයිස්මන්ට් කීපයක් යනවා. හරිනේ? හරි. හරි කට්ටි දැකලා තියෙන කට්ටිය නේ. හොඳයි නේම. 23 නේද හෙට නේ තියෙන මැච් එක. 23. හරි. මගේ ගිහාන්සගේ ඇඩ් එකක් ගියේ. රිදෙන් කොමස් ගිහාන් පෙරේරා 10 11 ශ්‍රේණි කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියන්නේ. හරි හොඳයි. ඩයලොග් එකේ ගියේ නෑ POTV එකේ ගියා. හරි. පුතේ ඊළඟට හරි. අපි යමු ඊළඟ කොටසට. පුතේ ඊළඟ කොටසට අපි යමු. හරි. ඔය තියෙන්නේ බැංකුව අපි කතා කරා නේද? අපි ව්‍යාපාර කාර්යවල ඉදී නිෂ්පාදනය කරා, ගබඩා කරා, අලෙවි කරා, ගිණුම්කරණය කරා, sannivedana. sannivedana කරද්දී මට මතක්ුනේ මගේ තොරතුරු පණිවිඩයක් sannivedana කරා කියලා POTV ගියේ. හරි. ඊට පස්සේ ඒ තොරතුරු ව්‍යාපාරයේ කටයුතු මනවින් කළමනාකරණය කරගන්න ඕනේ නේද? කළමනාකරණය කරගන්නත් ඕනේ. හරිද? කළමනාකරණය කරගන්නත් ඕනේ. හරි. කළමනාකරණය අවසානික නිකම්ම කළමනාකරණය නෙමෙයි. මොන කළමනාකරණයද? මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය කරන්නේ අපි මේ කාර්යයන් හතම පෞගිය සතියේ කතා කරා. අපි නැවතිලා තියෙන්නේ එතන. ජනතාව මේ දක්වා අපේ පන්තිය පුරාට ඉගෙන ගත්ත සියලු දේවල් මතක කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. හරි. කට්ටිය මම yes කියලා මැසේජ් එකක් දාන්න කියලා කියන්න කලින් yes කියලා දාලා ඉවරයි. උඹලා දන්නවා සර් ඊළඟට මොකද්ද කියන්නේ යන්නේ කියලා. නේද? හරි. අපි කොල්ලෙක් දාලා තිබ්බස් ක්‍රිකට් වලට කැමතිද කියලා. මම නම් පට්ට කැමතියි කියලා දාලා තියෙනවා. මමත් ළමයි පට්ටම කැමතියි. ක්‍රිකට් වලට මම මාර ආසයි බං. ගිය සම්දන්නේ ඊට කලින් සවුදා
පහුගිය සඳුදා නෙමෙයි ඊට කලින් සඳුදා තිබ්බ මැච් එක මම බලන්න කෙත්තාරාමේ ග්‍රවුන්ඩ් එකකට ගියා. ගිහලා මැච් එක බලලා ආවරේ මැච් එක 7:00 මැච් එක. චාටර් සීන් එක කියන ළමයි අපිට පන්තිනේ වගේ තියෙන නිසා යන්න අමාරුයි. කොහොම හරි එදා දවසේ නිවාඩුවක් හදාගෙන ගියා. ගියා කියලා කියන්නේ බං එදා මැච් එක චාටර් විදියට පෙරදුනා. ජෙෆ්නා කිංස් ගැහුවා, දඹුල්ල ජයන්ට්ස් ගැහුවා. දඹුල්ල තමයි ඉස්සෙල්ලාම ප්ලේ කරේ ලකුණු 69 ගෙවි. හරිම සෞඛ්‍ය. හරි. කට්ටියට මතකයි දී මැච් එක මම ගිහිල්ලා බැලුවා. හරි හරිම ඛේදවාචකයක්. හරි. ළමයි ඔතනින් තමයි අපි ගිය සතියේ පාඩම නැවතුනේ. එහෙනම් අපි අද එනවා අද පාඩම. අපි එනවා අද පාඩම. පුතේ මෙන්න අද කොටස සර් ගියපු හින්දා වෙන්නේ නැතිනේ. හරි. නෑ මම ගෙන්ද හැමදාම සාමාන්‍ය මැච් එකක් ආවම කොළඹ නම් මැච් එක තියෙන්නේ මම අනිවාර්යෙන් බලන්න යනවා. එක මැච් එකක් හරි බලන්න යනවා. මැච් එකක් ටූර්නමන්ට් එකේ මැච් කීපයක් තියෙනවනේ. මම අනිවාර්යෙන් එකක් හරි බලන්න යනවා කොහොම හරි. හැමදාම කොහොම හරි අපි දිනනවා තමයි මම ගොඩක් මම යන දවස්වල දිනනවා ගොඩක් වෙලාවට. එදා වැඩි අවුල් වුණා මැච් එක. හරි වැඩේ පටන් ගමු. අද මාතෘකාව ව්‍යාපාරවල අරමුණු. ව්‍යාපාරවල අරමුණු. හොඳයි. පුතේ දරුවෙක් දාලා තිබ්බා මෙස්ස පන්ති පීස් ගෙවන්නේ මේ account number එකකටද කියලා. ඔව් පුතේ account number එකට තමයි ගෙවන්න තියෙන්නේ. මොකද ලංකාව පුරා ඉන්න දරුවෝ මෙතන පන්ති ඉන්නවා. ඒකට එයාලට ඇවිල්ලා ගෙවන්න බැරි නිසා account number එකට තමයි සල්ලි දාන්න තියෙන්නේ. මම ඔයාලට phone number එක දෙන්නම් ආයතනේ. ඔයගොල්ලෝ call එකක් දාලා message එකක් දාලා detail ටික ගන්න. හරිනේ? පුතේ මාතෘකාව ව්‍යාපාරවල අරමුණු. ව්‍යාපාරවල අරමුණු. හරිද? ව්‍යාපාරවල අරමුණු. පුතේ ව්‍යාපාරයක් වුණාම ඒගොල්ලන්ට අරමුණක් තියෙනවා. දැන් ඔයාටත් අරමුණක් තියෙනවා මේ දවස්වල O level හොඳට පාස් වෙනවා කියලා. නේද? මට අරමුණක් තියෙනවා මගෙන් ඉගෙන ගන්න මාව විශ්වාස කරන දරුවන්ව නේද? ඒ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු වෙන විදිහට මම මගේ දරුවන්ට උගන්වනවා. ඒක තමයි මගේ බලාපොරොත්තු. ඊට අමතරව මගේ පෞද්ගලික බලාපොරොත්තු තියෙනවා. හරිද? හරි. ඒ වගේ මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. අන්න ඒ වගේ පුතේ ව්‍යාපාරයකටත් තියෙනවා අරමුණක් බලාපොරොත්තුවක්. එහෙනම් ගොඩක් දුරට මට මේක කියන්නකෝ. ඔයා දවසක බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයා මොකටද බිස්නස් එක පටන් ගන්නේ? මොනා ලබන්නද? පුතේ ඔයා දවසක බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයා ඒක පටන් ගන්නේ මොනවා ලබන්නද? මොනා ලබා ගන්න? ඈ පාඩු ලබන්නද? පාඩු ලබන්න බිස්නස් කරනවද බං? පාඩුවේ ඉන්නවනේ ගෙදරට වෙලා. නෑ මොකටද? අන්න හරි. පළවෙනිම අරමුණ තමයි පුතේ ව්‍යාපාරයක අංක 1 ලාභ ඉපීම. ව්‍යාපාරයක් වුණාම පළවෙනිම අරමුණ තමයි ලාභ ඉපීම. එහෙනම් විභාගෙදී අහනවා ව්‍යාපාර අරමුණු දෙකක් ලියා දක්වන්න කියලා. ඔයා කියනවා පළවෙනි එක ව්‍යාපාරයක පළවෙනි අරමුණ ලාභ ඉපීම. පළවෙනි එක මතකයිද හැමෝටම? හරිම ලේසි. ව්‍යාපාරයක පළවෙනිම අරමුණ තමයි ලාභ ඉපීම. ඒක මතකයිද හැමෝටම? මතකයිද? මම දැන් 6ක් ඔක්කොම කියනවා. හරිද? 6න් දැන් පළවෙනි එක මතකනේ. මම කටපාඩම් කරව යන්නේ. හරි බලමු. හරි. පළවෙනි එක මතකනේ. ලාභ ඉපීම තමයි ව්‍යාපාරික ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ. හරිද? ලාභයක් තියෙන්නේ බෑ බං. කරන වැඩෙන් පාඩුවක් වෙන්නේ නැතුව ලාභයක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනිම අරමුණ තමයි ලාභ ඉපීම. දෙවෙනි එක ලාභ ඉපීම විතරක් හරියන්නේ නැහැ. දෙවෙනි එක තමයි පුතේ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. නැත්තම් වර්ධනය කිරීම. පාරිභෝගිකයන්ගේ තෘප්තිය කැමැත්ත පාරිභෝගිකයෝ ආසාවෙන් අපේ ව්‍යාපාරයට එන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් ඒක තමයි අපේ දෙවෙනි අරමුණ. ප්‍රධාන අරමුණු දෙක පුතේ මේකේ නෝට් එක ලියන්න දෙයක් නැහැ. ටියුට් එකේ මුද්‍රණය කරලා තියෙනවා. දරුවෙක් අහපු නිසා මම නෝට් එක ඩිස්ප්ලේ කරන්නද? ටියුට් එක ඩිස්ප්ලේ කරන්න. හරි. විනාඩියක් කොහොම බලන්නෝ කියනවා. හරි. මේ තියෙන පුතේ අපේ නිබන්ධනය. මේ නිබන්ධනය අපි ගිය සති කතා කරලා ව්‍යාපාර කාර්යයන් විස්තර ටික ඔක්කොම තියෙනවා. පළවෙනි එක නිෂ්පාදනය, දෙක අලෙවිකරණය, තුන්වෙනි එක ගිණුම්කරණය, ඊට පස්සේ හතරවෙනි එක අලෙවිකරණය, ඊට පස්සේ අපි කියනවා හතරවෙනි එක ගිණුම්කරණය, පස්වෙනි එක sannivedanaya, හයවෙනි එක අපි කියනවා කළමනාකරණය, හත්වෙනි එක මානව සම්පත් කළමනාකරණය. අද පටන් ගත්ත මෙතනින් ව්‍යාපාරවල අරමුණු එක ලාභ ඉපයීම, දෙක පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. මේක මම ඔයාලට ටියුට් එකේ දාලා තියෙනවා. ඒ නිසා මේක ලියා ගන්න හරි උමනාවක් නැහැ. හරි ලියන්න අවශ්‍ය දේවල් මම ලියන්න ඔයාලට වෙනම වෙලාව දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. හරි.
හරි අත් බලමු ඊළඟ කොටස. උදේ එක ලාභ ඉපීම ව්‍යාපාරයක් වුණාම ලාභයක් තියෙනවා. දෙවෙනි එක තමයි අපේ පාරිභෝගික තෘප්තිය වර්ධනය කරන්න ඕනේ. මෙහිමයි සමහරු ලාභ ලබන්න ඕනේ කියලා. ලාභයක් අපිට ලාභ ලැබෙන්න ඕනේ කියලා මොකද කරන්නේ? පාරිභෝගිකයව සූරා කරනවා. නේද? එයාගලගේ ලාභ ලබන්න භාණ්ඩයේ ක්වොලිටි එක අඩු කරනවා. එහෙම කළා හරියන්නේ නැහැ. අපේ පාරිභෝගිකයව අපේ කඩේ ව්‍යාපාරේ විශ්වාස කරන පාරිභෝගිකයා එළියට යන්න ඕනේ සතුටින්. ඔයාලා ඕන තරම් මේ වගේ කඩවල් වලට ගිහිල්ලා ඇති. ඔයගොල්ලෝ මතකෙදි මෙන්න මේව සිදුවීම. මේ වගේ සිදුවීමකට මොන දීලා තියෙනවද මට yes කියලා මැසේජ් එකක් දාන්න වැඩි මැද්දේදී. හරිද? අපි හිතමු ඔන්න ඔයා කඩේකට ගිහිල්ලා ඇති. ගොඩක් දුරට අපි හිතමු කෑම කඩේකට කියලා. කෑම කන්න කඩේකට යනවා. ගිහිල්ලා ඔන්න බලාගෙන ඉන්නවා. හරිද? බලාගෙන ඉන්නවා. සෑහෙන්ලා බලාගෙන ඉඳලා ඔන්න වේටර් කෙනෙක් කියනවා. ආවට පස්සේ අපි කියනවා රයිස් එකක් ගේන්න කියලා. චිකන් රයිස් එකක් ගේන්න කියන අපි හිතමු ඔයාටයි තව අම්මටයි තාත්තටයි කට්ටිය යනවා කියලා. චිකන් රයිස් එකක් ගේන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඔන්න වේටර් යනවා. ඊට පස්සේ බලන් ඉන්නවා පැය ගන්න. හරිද? ඊට පස්සේ ඔන්න ආපහු ටික වෙලාවකින් ඔන්න ප්ලේට් ටික ගෙනහලා තියෙනවා. ඊට පස්සේ ප්ලේට් විතරයි කෑම නැහැ. තව ටිකක් වෙලා ගිහලා හැඳි ටික ගෙනහලා තියෙනවා. හරිද? ඒත් කෑම නැහැ. බලන් ඉඳලා ඔන්න කෑම ටික ගේනවා. ළමයි ගෙන ආපු කෑම බල්ලෙට්ට වටින්නේ නැහැ ළමයි. මෙලව රහක් නැහැ. එන්න සෞතුයි. ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනව නේද? කඩේට ආවා ළමයි කඩෙන් එළියට යන්නේ හොඳටම බැන හිතින් බැන යනවා. ආපහු නම් මුන්ගේ කඩේට ජීවිතේ දෙන්නේ නැහැ කියලා බැන ගිහින් තියෙනවනේ. ජීවිතය උන් තරම් එහෙම අවස්ථා තියෙනව නේද? ළමයි මට කියන්න අපේ කඩේ ඒ කඩේ මගේ කඩේ කියලා හිතන්නකෝ. මගේ කඩේට ඔයා තමයි පාරිභෝගිකයා. මට කියන්න මගේ කඩේට ආපු ඔයා පාරිභෝගිකයා තෘප්තිමත්ද? තෘප්තිමත් වෙලා නැද්ද? තෘප්තිමත් නැද්ද? හවුද නේද? ඔයා තෘප්තිමත් වෙලා නැහැ. ඔයා ආපහු ජීවිතේ කවදාත් මගේ කඩේට එන්නේ නැහැ. දන්න කෙනෙක්ට එන්න දෙන්නේ නැහැ ළමයි. එහෙම නේද? හරි. එහෙනම් අපි දැනගන්න ඕනේ අපිට ලාභයක් ලැබෙන්න විතරක් මදි. අපිට එන පාරිභෝගිකයා සතුටින් අපේ කඩෙන් එළියට යන්න ඕනේ. එහෙම කඩ තියෙන අතරේ සමහරවිට මෙහෙම කඩවල වලටත් ගිහිල්ලා ඇති. ඒ වගේ කඩවලට ගිහිල්ලා තියෙන කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. සමහර කඩවලට ගියාම ඔන්න අපි යනවා. ඒ ගිය ගමන් අපිට තේරෙනවා කඩේ හරිම පිළිවෙලයි හරිම ලස්සනයි පිළිවෙලට තියෙනවා. හරිද? ආපු ගමන් එනවා සර් මොනවද කන්නේ කියලා විස්තරකේ ඇවිල්ලා වේටර් කෙනෙක් අහනවා. ඇවිල්ලා ශනිකව කෑම ටික ඔක්කොම ලෑස්ති කරලා දෙනවා. කෑමත් සුපිරි සර්විස් එකක් නියමයි. ළමයි තාත්තා රුපියල් 100ක් විතර ටිප් එකක් දෙනවා. නේද? ටිප් එකක් ලොකු ගාණක් දීලා කට්ටිය හරි සතුටින් එනවා. කට්ටිය ගෙදරදී කතා වෙලා වාහනේ එන ගම මගේ එන ගම ගෙදර වෙලා කතා වෙන්නේ මොකක්ද? මොකද්ද කතා වෙන්නේ? ඒ කඩේ නම් නියමයි නේද? ආපහු දවසක් යන්න. අද කෑවේ නූඩල්ස් නේ අනිත් දවසේ ගිහිල්ලා අද කෑවේ රයිස් එකක් නේ අනිත් දවසේ නූඩල්ස් එකකුත් කාලා බලන්න ඕනේ ඔය කඩෙන් කියලා සමහරලාවට කියනවා. එහෙම නේද? අන්න හරි. එහෙනම් පුතේ මොකද වෙන්නේ? පාරිභෝගිකයා තෘප්තිමත් කරන එක අපේ ව්‍යාපාරයේ අරමුණ. අපේ ව්‍යාපාරයේ අරමුණ. පුතේ මේ බලන්නකෝ එක්තරා ආකාරයකට ගත්තාම ගිහාන්ස ව්‍යාපාරිකයෙක්. දැන් මම උගන්වන්නේ කොමර්ස් නේ. ඒ නිසා උදාහරණයක් ගන්නවා. හරි. අපි හිතමු ගිහාන්ස එක්තරා ආකාරයක ව්‍යාපාරිකයෙක්. ඇයි එහෙම ව්යාපාරිකයෙක් කියලා කියන්නේ? අපි කරන කාර්ය ළමයි ව්‍යාපාරිකට එහා ගිය එන දෙවන්ත කාර්යය නේද? එන දෙවන්ත කාර්යය. අපි උගන්වන එක රටට සේවාවක්. ළමයින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම නේද? අපි ගෙවන මුදලට වඩා ඉතා මහත් සේවාවක් කරනවා. හැබැයි නමුත් හරියට ගත්තොත් මමත් ව්‍යාපාරිකයෙක්. මම මොකද්ද කරන්නේ? මම අවුරුදු ගණනාවක් තුල ඉගෙනගත්ත දැනුම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උසස් පෙළ කරලා නේද? සීමා කරලා ඒ වගේ ඉගෙනගත්ත මගේ දැනුම මං අලෙවි කරනවා. ඔයාලට දැනුම විකුණනවා. නේද? හරියට ගත්තොත් ඒක නේද වෙන්නේ. ඔයාලගේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය උපකාරක පන්ති කියන ක්‍රමය හරහා ඔන්ලයින් පන්ති කියන ක්‍රමය හරහා නේද? මං ඔයාලට සපයනවා. ඒක ආර්ථික කටයුත්තක් කරා බැඳිලා තියෙනවා. නේද? ඔයාලා හැම මාසෙම පන්ති ගාස්තුවක් අපේ ආයතනයට ගෙවනවා. ඒ නිසා එහෙනම් මේකත් ව්‍යාපාරයක්ද නැද්ද? එක්තරා ආකාරයක ව්යාපාරයක්. එහෙනම් මගේ අරමුණක් තියෙනවා මම මේ ඔයාලට උගන්වන වැඩේ ඇතුලේ මම මේ දෙන සේවාව ඇතුලේ නේද? මම මේ දෙන සර්විස් එක ඇතුලේ පුතේ මට ලාභයක් ලැබෙන්න ඕනේද නැද්ද? මටත් මේකෙන් පුංචි ලාභයක් ලැබෙන්න ඕනේද නැද්ද? ලැබෙන්න ඕනේ. නේද? නැත්තම් ගිහාන් සර් මෙතනට ඇවිල්ලා හැමදාම බදාදට නේද? මෙතන ලයිට් සෙට් එක ගහගෙන ස්ටුඩියෝ එකක් දාගෙන මෙතන ඔක්කොම කරන්ට් එක පුච්චගෙන සර් මහන්සි වෙලා ටියුට් හදාගෙන පේපර්ස් හදාගෙන මේ වගේ ප්‍රසන්ටේෂන්ස් ඔක්කොම ලස්සනට හදාගෙන නේද? සර් මේ කරන දෙයට මිනිස්සේ ඕන මිනිස්සෙට කිසියම් ලාභයක් තියෙන්න ඕනේ. එහෙනම් මටත්
මේ මම මේ කරන වැඩෙන් පුංචි ලාභයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මට මේක කරන්න හිතෙන්නේ නැහැ නේ බා. නේද? ඒ නිසා හැම මනුස්සයෙක් ජීවත් වෙන්න. උදාහරණයක් මගේ මේක ජොබ් එකනේ. මගේ මේක වෘත්තිය. මම ජීවත් වෙන්නේ ඔයාලට උගන්වලා. ඔයාලගේ අම්මලා දෙන සල්ලි වලින් තමයි අපි ජීවත් වෙන්නේ. බොරු කියන්න ඕනේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඒ නිසා ඔයාලයි අපි අතර ලොකු බැඳීමක් තියෙනවා. ඉතින් අපි ඒ නිසා මොකද කරන්නේ? ඔයාලා අම්මලා ගෙවන ගානට වඩා අපි ඔයාට උපරිම දෙයක් ඉෂ්ට කරලා දෙනවා. ඒක තමයි අපේ. දැන් උදාහරණයක් ඔයා කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගන්නවනේ. කඩේ මුදලාලිට පාන් ගෙඩිය අරගෙන රුපියල් 60 70ක් 100ක් දීලා මුදලාලිට වැඳලා එන්නේ නෑනේ. කවදාවත් වැඳලා එන්නේ නෑනේ. අනේ මුදලාලි මහත්තයා බොහොම ස්තුතියි. ඈ පාන් ගෙඩියක් දුන්නට කියලා වැඳලා එනවද? නෑ කවදාවත් වඳින්නේ නෑනේ. නේද? හැබැයි ඔයා අපිට සල්ලි ගෙවලා ඉගෙනගෙන නේද? දැන් අපි නම් ඔන්ලයින් නේ. හැබැයි දවසක කවදා හරි දැක්කොත්, පාරේදී දැක්කොත් නේද? ෆුඩ් සිටි එකදී කඩේකදී මාව දැක්කොත් ළඟට ඇවිල්ලා උඹලා මට වඳිනවද නැද්ද? අපි ෆිසිකල් ක්ලාස් එකේ ගියා නම් නේද? පන්ති ඉවර කරලා යනකොට උඹලා මේ කකුල් දෙක අල්ලලා වැඳලා යනවද නැද්ද? වැඳලා යනවා. දැක්කද? ඒ සේවාව නේද? පාන් ගෙඩියක් විකුණනවට වඩා නිකන් සාමාන්‍ය සේවාවකට වඩා එහා ගිය වැඩක්. නේද? ඔයාලගේ අම්මලගේ හිතේ තියෙනවා මේ මිනිස්සයාට ගෙවන ගානට වඩා මේ මිනිස්සයා ලොකු දෙයක් මගේ දරුවාට උගන්වනවා කියන කාරණාව නේද? හරි. ඒ නිසා. හරි. බලන්නකෝ මම මේ කියන කාරණාව. පුතේ ඒ නිසා මට පුංචි ලාභයක් ලැබෙන්නත් ඕනේ. නැත්තම් මේක කරගෙන යන්න බෑනේ. හැබැයි මට ලාභ ලැබිලා විතරක් බෑ. මම මගේ පාරිභෝගිකයන්. දැන් මගේ පාරිභෝගිකය තමයි ඔයාලා. ඔයාලා තමයි මගේ පාරිභෝගිකය. මං සපයන්නේ අධ්‍යාපනය කියන සේවාවට. ඒතකොට ඒක ලබා ගන්න ඔයාලා තමයි මගේ පාරිභෝගිකය. එතකොට ඔයාලා තෘප්තිමත් වෙන්නත් ඕනේ. තෘප්තිමත් වෙන්නත් ඕනේ. දැන් මෙහෙමයි. ඔයාලව තෘප්තිමත් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. සමහර ගුරුවරු මේව කරනවා. අර සමහර ගුරුවරු කරනවා. සමහර මොකද කරන්නේ? පන්තිය පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුණුහරුපම කියන. දැන් ඔන්ලයින් පන්ති නම් කුණුහරුප කියන සර්ලා අඩුයි. මොකද අම්මලා අහගෙන ඉන්නේ. නිසා කුණුහරුප කියන්න බෑ උගක් සර්ලාට. හරි. පන්ති වල හිටියනම් කට්ටියනේ කුණුහරුප සේත් එකේ එන්නේ ඩබල් මීනින් කතා ගොඩක් කියනවා. හරිද? දැන් එහෙම කරන්නත් පුළුවන්. නැත්තම් ළමයින්ට ටිකක් කතන්දර කියලා බොරු බයිලා ගහ සර්ගේ විස්තර කිය එන්නත් පුළුවන්. නැත්තම් විෂය උගන්වන්නත් පුළුවන්. නේද? හරි. ඊට පස්සේ පේපර්ස් ටික කරවලා ඒ වැඩේ හරියට කරන්නත් පුළුවන්. හරිද? ළමයි. එතකොට ඔය පාරිභෝගික තෘප්තිමත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අපේ පාරිභෝගිකයව වඩා ගුණාත්මකව තෘප්තිමත් කරන්න. හිතන්නකෝ මගේ පන්තියට ඇවිල්ලා මම උගන්වන දේ ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයා එන්නේ නැහැ. පන්තියට එන්නේ. හරිද? මගේ පන්තියට ඇවිල්ලා ඔයාට ඒ සාමාර්ථයක් ආවේ නැත්නම් B එකක් ආවේ නැත්නම් ඔයා කවදාවත් වගේ මල්ලියෝ මගේ පන්තියට එවන්නේ නැහැ. නේද? ඒ නිසා හරිද? අපි හැමතිස්සෙම මගේ පන්තියට එන පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න ඕනේ. නේද? දැන් උඹලා ඇත්තටම මගේ පන්තිය ගැන තෘප්තිමත්. හරිද? ඒ නිසානේ හැමදාම බදාදරය 9 වෙනකම් බලාගෙන ඉන්නේ ආසාවෙන්. එහෙනම් මට ලාභයක්ත් තියෙනවා මේකෙන්. ඒ වගේම මම පාරිභෝගික තෘප්තිමත් කරනවා. පුතේ ඇත්තම කතාව ව්‍යාපාරයකට තියෙන ප්‍රධානම අරමුණු දෙක තමයි මේ දෙක. මේ තමයි ප්‍රධාන අරමුණු දෙක. එක මොකක්ද? ලාභ ඉපයීම. තවපරක් කියන්නේ එක මොකක්ද? ලාභ ඉපයීම. දෙක අපි කියනවා පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. හරි. ළමයි මතකෙන් කියමු. එක ලාභ ඉපයීම. දෙක පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. හරි. ආවෙනේ. තවපරක් කියමු. කටපාඩම් කරගමු. එක ලාභ ඉපයීම. පැහැදිලිද? ඊළඟ අපි කියන මොකක්ද? පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. නෙත්නි අපිටත් ඉතින් පොඩි නිවාඩුවක් ඕනේ බං. ඒ නිසා ලබන බදාද නිවාඩුවක්. හරි. හරි. ඔන්න තියෙන ප්‍රධාන අරමුණු දෙක. එක ලාභ ඉපයීම, දෙක පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. පුතේ මේ කියන ප්‍රධාන අරමුණු වලට අමතරව තවත් අරමුණු කීපයක් තියෙනවා. බලමු මොනවාද කියලා. මෙම ප්‍රධාන අරමුණු වලට අමතරව ව්‍යාපාරය විසින් ඊටු කර ගැනීමට බලාපොරොත්තු වන උප අරමුණු හෙවත් ඉලක්ක කිහිපයක් පාද දැක්වේ. මේ ප්‍රධාන අරමුණු දෙක. මේ දෙකට අමතරව තව උප අරමුණු කිහිපයක් තියෙනවා. අපි ඒවට ලස්සනට කියනවා ඉලක්ක කියලා. උප අරමුණු වලට කියන මොනවා කියලාද? ඉලක්ක කියලා. මේ බලමු උප අරමුණු හෙවත් ඉලක්ක. හරි. මෙන්න මාතෘකාව ඉලක්ක. එහෙම නැත්නම් අපි ඒවට කියනවා උප අරමුණු. ප්‍රධාන අරමුණු කියද? කියද? ප්‍රධාන අරමුණු කියද? ඉක්මනට කියන්නේ ප්‍රධාන අරමුණු කියද? හරි නේමයි. දෙකයි. එක ලාභ ඉපීම, දෙක පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. මෙන්න තියෙන උප අරමුණු කීපයක් තියෙනවා. පළවෙනි එක අපි කියන පුතේ අංක 1 භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. පුතේ මේ බලන්නකෝ. මම මේ කරන වැඩෙන් පුංචි ලාභයක් මට තියෙන්න ඕන. හරිද? ඒක. දෙක
මම මේ කරන දේ මගේ ඉගෙන ගන්න දරුවෝ සතුටින් ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම මම සපයන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය මං ඉහළ නංවන්න ඕනේ. පුතේ ඒ නිසා හිතන්නකෝ මං සපයන සේවාවකදී භාණ්ඩයක් නෙමෙයිනේ. එතකොට මම සපයන සේවාවක් නිසා පුතේ මම හැම තිස්සෙම මගේ සර්විස් එකේ ක්වොලිටි එක උපරිම මට්ටමට ගෙනියන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් මම try කරනවා ළමයි මේ ලංකාවේ ඉන්න හොඳම ගුරුවරයා බවට මම පත් වෙයි. ලංකාවේ ඉන්න ළමයින් ආසම කරන ගුරුවරයා බවට මම පත් වෙයි. හරිද? ඒ වෙනුවෙන් මම මාර දේවල් ගොඩක් කරනවා. හරිද? ඔයාලගේ පන්තිය පටන් ගන්න කලින් ඔක්කොම මේ ප්‍රසන්ටේෂන්ස් ටික ඔක්කොම හරිද කියලා බලනවා. ඇනිමේෂන් ටික ඔක්කොම ගානට වැඩ කරනවද කියලා බලනවා. ඒවා එකින් එක හොයලා ගානට සෙට් කරනවා. ඊට පස්සේ ඒවට ගැලපෙන ඉමේජස් ටික අරගෙන මම ඒවා ටික ගානට සෙට් කරනවා. ලස්සනම උදාහරණ ටික පාවිච්චි කරනවා. ඊට පස්සේ ටීවී එකේ පුතේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියත් මම කල්පනා කරනවා නියමයි. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මම පාඩම උගන්වනකොට මෙතනදි ළමයින්ට උදාහරණයක් විදිහට කිව්වොත් ළමයින්ට මේ පාඩම මීට වඩා ලස්සනට තේරෙයි. ඒ නිසා මම මේ ටීවී එකේ දකින ඇඩ්වර්ටයිස්මන්ට් එක ගෙනහල්ලා මගේ පාඩමට පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ගියන්සයි වැඩි කරනවා. හරිද? පාරේ යනකොට මම එක එක සිදුවීම් දකින්න අපේ ජීවිතයේ එක එක අවස්ථාවලදී බස් එකේ නගිනකොට නේද? අපි බෙහෙත් ගන්න ගිහිල්ලා ඉන්නකොට නේද? ඉස්කෝලේ ගියාම ඔය හැම අවස්ථාවකදීම සිදුවෙන එක එක පුංචි පුංචි සිදුවීම් මම ග්‍රහණය කරගන්නවා. ඒව අරගෙන මම කල්පනා කරනවා මේ පාඩමේදී මෙන්න මේ කෑල්ලට මේක ගැලපෙනවා නේද? එහෙනම් මේ අද දවසේ වෙච්ච සිදුවීම මම ළමයින්ට පන්තියේදී මෙතනදී කිව්වොත් ළමයින්ට පාඩම වෙනදට වඩා හොඳට තේරෙයි නේද කියලා මම හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. ඊළඟට තාක්ෂණය ගත්තොත් මම හැමතිස්සෙම YouTube එක පාවිච්චි කරලා අද වෙනකොට තියෙන අලුත්ම තාක්ෂණික උපකරණ මොනවද? අලුත්ම තාක්ෂණය මොකක්ද? ළමයින්ට මේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා අලුතෙන් කරලා දෙන්න පුළුවන් දේවල් මොනවද? අන්න ඒවා නිතරම මම හොයනවා. හේතුව මම මගේ සේවාවේ ගුණාත්මකභාවය අනිත් කොමර්ස් ගුරුවරයෙක්ට වඩා ලංකාවේ ඉන්න ඉහළ නංවන්න ඕනේ නිසා. ලංකාවේ ඉන්න වෙන කොමර්ස් ගුරුවරයෙක්ට වඩා මගේ සර්විස් එක මම ඉහළ මට්ටමකින් ලබා දෙන්න ඕන නිසා මම මේ වැඩේ අප්ඩේට් වෙන හැමතිස්සෙම. මම එතකොට දෙන ටියුට් එකේ ක්වොලිටි එක මම චෙක් කරනවා. උදේ මම දෙන ගානක අභ්‍යාසයේ ක්වොලිටි එක චෙක් කරනවා මම. පැහැදිලිද? මම උගන්වන විදිහ, මම කතා කරන විදිහ, හරිද? මම මේ සියලු දේවල් ගුණාත්මකව දෙනවා හේතුව ඒක මගේ ව්‍යාපාරයේ ආරමුණ. දෙක මොකක්ද? භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. තවපාරක් කියන පුතේ භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. තවපාරක් කියමු. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. අංක ඊළඟට යමු. හරි. අපි යමු ඊළඟට. සර් ටිකක් කෙට්ටු වෙලා කියලා දාලා තියෙනවා. කෙට්ටු වෙලා කියන්නේ බං ඇත්තටම මේ කෙට්ටු වෙලා කියලා පේන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මම කොණ්ඩේ කපලා තියෙන්නේ. කොණ්ඩයි පැවුලයි ගහන්න ටිකක් කැපුවා. කලින් ටිකක් වැඩි වෙලා තිබ්බේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ ඇත්තටම මම ගෙදරම ඉඳලා ඔන්ලයින් ක්ලාස්ම කරලා ගෙදරම තමයි මම ස්ටුඩියෝ එක හදලා තින්නේ වගේ ඉස්සරහා රූම් එකේ ගෙදර. ඉතින් කනවා රූම් එකට එනවා ස්ටුඩියෝ එකට එනවා පන්ති කරනවා ආපහු යනවා කනවා ගේ ඇතුලේ පොඩ්ඩක් ඇවිදිනවා කඩේට ගියත් කාර් එකේමයි යන්නේ. ඉතින් සල්ලම ඇඟෙන් පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බ පහුගිය කාලේ. ෂර්ට් එක නැන්දාම් බන් නිකන් පොත්තන් නිකන් ඉරිලා යන්න තරම් ඉර වෙලා තිබ්බා. ඉතින් දැන් පහුගිය දවස්වල ෆිසිකල් ක්ලාස් එකෙන් පටන් ගත්තානේ. සමහර ආයතනවල සමහර නගරවල. ඉතින් එතකොට කැටට යන්න බෑ නේද? ඔන්ලයින් එකේ නම් මහලුවට පේන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ජිම් එකකට එමු ගිහිල්ලා පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් එහෙම කරලා බඩ එහෙම අඩු කරලා පොඩි ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා කෑම චුට්ටක් පාලනය කරලා බඩ එහෙම ටිකක් අඩු කරලා ගන්නට හදාගත්තා. හරි. නැත්තම් කැතයි නිව. හරි. හරි. මම එදා කිව්වේ අපේ නිරෝෂණ සර් නම් හැමදාම එකම සයිස්. කොණ්ඩෙත් එකම ගන්න. මේ රැවුලත් හැමදාම එකම ගන්න. මහත ශරීරයේ ප්‍රමාණයත් එකම ගන්න. කොහොම ඉන්නවද මන්ද බං අපිට නම් තේරෙන්නේ. හරි. හරි. අපි යමු ඊළඟ කැලේට. රැකියා උත්පාදනය තමයි පුතේ ව්‍යාපාරයක ඊළඟ අරමුණ. රැකියා උත්පාදනය. ඒ කියන්නේ රැකියා නිර්මාණය කරන එක. පුතේ මේ බලන්නකෝ. අපි දුමු උදාහරණයක් ගමු. පළවෙනි එක භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ඊළඟ එක තමයි රැකියා උත්පාදනය. අපි දුමු අපේ ගෙදර තියෙන්නේ පුතේ ප්‍රධාන පාරට මුහුණලා. ප්‍රධාන පාරට ෆේස් කරලා තමයි අපේ ගේ තියෙන්නේ. මම මොකද කරන්නේ? අපේ ගේ ඉස්සරහා තියෙන ඉස්සරහම කාමරේ ඒ කියන්නේ පාර පැත්තට තියෙන කාමරේ ඉස්සරහා බිත්තිය කඩනවා. කඩලා ඔතන දාන ළමයි ලස්සන වීදුරු දොරක් එහෙම දාලා ඉස්සරහා වීදුරු කරලා පාටිෂන් කරලා ලස්සනට හදනවා. ඒ කාමරේ තියෙන ඇඳන් කොට්ට මෙට්ට ටික අයින් කරලා
මම ඒකේ ගහනවා පුතේ රාක්ක ටිකක්. රාක්ක ටිකක් ගහලා ඊට පස්සේ මම මොකද කරන්නේ? පොඩි කවුන්ටර් එකකුත් හදලා බඩු මුට්ටු ටික හාල් පොල් සීනි අරව මේවා ටික ළමයි මං ඔන්න ගෙනහල්ලා මං ගෙදර පුංචි කඩයක් පටන් ගන්නවා. පැහැදිලිද? හරි. කවුරුත් වෙන සේවකයෝනේ මම තමයි කඩේ අයිතිකාරයා මුදලාලි මම තමයි බඩු මුට්ටු ටික කිරන්නේ මනින්නේ. පැහැදිලිද? මම තමයි බඩු ටික පාර්සල් වලට දාලා දෙන්නේ. සල්ලි ගන්නෙත් මමයි. මම තමයි ව්‍යාපාරයේ අයිතිකාරයා. මම ඔන්න තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගත්තා. පැහැදිලිද? හරි. ළමයි ඔන්න දැන් මගේ ව්‍යාපාරය කරගෙන යනකොට මම මොකද කරන්නේ? මං ඉතින් විශ්වවිද්‍යාලේ කළමනාකරන උපාධියක් එහෙම ගත්ත පුද්ගලයෙක්නේ. අනිත් එක කොමර්ස් උගන්වපු පුද්ගලයෙක්නේ අවුරුදු ගාණක්. එනිසා මට මේ ව්‍යාපාර ඥානය සාමාන්‍ය කඩේක මුදලාලි කෙනෙක්ට වඩා මට ව්‍යාපාරය දියුණු කරගන්න තියෙන හැකියාව වැඩි. මම ව්‍යාපාර දියුණු කරන්නේ කොහොමද කියන එක වෙනම ඉගෙනගෙන තියෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා. නේද? ඒ නිසා මම මොකද කරන්නේ? එක එක අලුත් උපක්‍රම පාවිච්චි කරලා මගේ ව්‍යාපාරය අනිත් සාමාන්‍ය මුදලාලිලගේ කඩවල වලට වැඩි දියුණු කරනවා. අඩු ගානට දීලා පාරිභෝගිකයෝ අල්ලගෙන මං ලස්සනට වැඩේ කරනවා. ඔන්න ටික දවසක් යනකොට මගේ කඩේ ගැන මුළු ගමේම ඉන්න මිනිස්සුන්ට ආරංචි වෙනවා. දැන් වෙනදට වඩා සෙනග මගේ ඔන්න කඩේට ටිකෙන් ටික එනවා. ටිකෙන් ටික එනවා. හරිද? ඔන්න දැන් මට තේරෙනවා මිනිස්සු එනවා මං විතරනේ වැඩ කරන්න ඉන්නේ. ඒ නිසා මං බඩු කිරන්නත් ඕනේ, ගාන බලන්නත් ඕනේ, ඉතුරු සල්ලි දෙන්නත් ඕනේ. වැඩ ගොඩයිනේ. මිනිස්සු එilla පොලිමේ බලාගෙන ඉන්නවා. මිනිස්සු රස්තිය ආද වෙනවා කියලා මට තේරෙනවා. මම මොකද කරන්නේ? අපේ ගෙවල් පැත්තේ රස්සාවක් නැතුව එහෙම ඇවිද ඉන්න කොල්ලෙක්ට කතා කරනවා. කතා කරලා කියන පුතා මෙහෙ ඉන්න අපේ මගේ කඩේ වැඩට එන්න ඔයා. ජොබ් එකක් නෑ නේද ඔයාට? මෙතන වැඩට එන්න මම ඔයාලට හොඳ පඩියක් ගෙවන්නම්. මට මෙතන උදව් කරන්න කියලා කියනවා. දැන් මොකද කරන්නේ? අර වැඩට ගත්ත කොල්ලට කියනවා මම බඩු ටික කිරන වැඩ අරව මේවා ටික කරන්න කියලා. මං කවුන්ටරේට වෙලා බිල් ටික ලියලා සල්ලි ගන්න වැඩ ටික කරනවා. පැහැදිලිද වැඩේ? ළමයි දැන් මට කියන්න මම මේ සමාජයට මොකක් නිර්මාණය කළාද? රැකියාවක් උත්පාදනය කරනවා කියන නිර්මාණය කරනවා කියන එක. උදේ මේ සමාජයට මගේ ව්‍යාපාර තුලින් මොකක් නිර්මාණය කළාද? උදේ ඒක හවුල් ව්‍යාපාරයක් නෙමෙයි යා. මගේ තමයි බිස්නස් එක මං අරේවා සේවකයෙක් විදිහටයි ගත්තේ. හවුල් ව්‍යාපාරයක් කියන්නේ මං යාව වැඩේට හවුල් කරගත්ත කෙනෙක්. ඒතර මගේ ලාභයෙන් කොටසක් ඌට දෙන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් නෙමෙයි. මං යාව සේවකයෙක් විදිහට බඳව ගත්තා. ඌට පඩිය විතරයි ගෙවන්නේ. පැහැදිලිද? අන්න හරි. මං සමාජයට ලංකාවේ මිනිස්සුන්ට රැකියාවක් නිර්මාණය කළා. ඔන්න දැන් මමයි මගේ ගෝලයේ කඩේ කරගෙන යනවා. ටික දවසක් යනකොට ළමයි තව සෙන ගේනවා. මට තේරෙනවා මේක නම් හරියන්නේ නැහැ. තව සේවකයෙක් ගන්න ඕනේ කියලා. මං තව සේවකයෙක් ගන්නවා. දැන් මං සමාජයට රැකියා කීයක් නිර්මාණය කළාද? පුතේ මං දැන් රැකියා කීයක් නිර්මාණය කළාද සමාජයට? ඉක්මනට කියන්න. මේ රටට රැකියා කීයක් නිර්මාණය කළාද? අන්න හරි. රැකියා දෙකක් නිර්මාණය කළා. ළමයි තව ටික දවසක් යනකොට මට තේරෙනවා තවත් සෙන ගේනවා. අපි තුන් දෙනාට මේක කරගන්නත් බෑ. හැබැයි තව සේවකයෙක් ගේන තරම් මගේ කඩේ ඉඩ නැහැ. මං අපේ ගේ ඉස්සරහ පොඩි කඩ කාමරේනේ මං කරන්නේ. ඒ නිසා මං තීරණය කරනවා අපේ ගමේ හන්දිය තියෙනවා ටිකක් ලොකු පොඩි කඩ කාමර දෙක තුනක් තියෙනවා. මම මොකද කරන්නේ? හන්දියේ තියෙන බිල්ඩින් එකක් කුලියට අරගෙන ලොකු කඩයක් දානවා හන්දිය. දැන් ඉස්සර මගේ ගෙවල් ගාව කට්ටිය විතරනේ කඩේට ආවේ. දැන් ළමයි හන්දිය තියෙන නිසා හන්දියෙන් යන වාහනත් නවත්ත මගේ කඩෙන් බඩු ගන්න. ළමයි මං දැන් සේවකයෝ 10 දෙනෙක් වැඩට අරන් ඉන්නේ. සේවකයෝ 10. පොතේ මට කියන්නේ මගේ මං රැකියා දැන් කීයක් නිර්මාණය කළාද සමාජයට? ඉක්මනට කියන්න. අන්න හරි. දැන් මගේ රැකියා ප්‍රමාණය රැකියා 10ක් නිර්මාණය කරලා තියෙනවා. ටික දවසක් යනකොට මට තේරෙනවා මගේ ව්‍යාපාරේ තවත් දියුණු වෙනවා. ඒ නිසා මං තීරණය කරනවා මම එහා පැත්තේ ටවුන් එකේ මගේ කඩේ වගේ තව බ්‍රාන්ච් එකක් තව ශාඛාවක් විවෘත කරලා එතනටත් සේවකයෝ ටිකක් දාලා වැඩ ටික කරනවා. ළමයි ඔන්න ඔය විදියට ගිහිල්ලා අපි තුමු මගේ ව්‍යාපාරයේ දවසක ෆුඩ් සිටි එකක් කීල් සුපර් එක වගේ දැවැන්ත ව්‍යාපාරයක් බඩපත් වෙනවා. දැන් මගේ ව්‍යාපාරය තුල සේවකයෝ 10000ක් වැඩ කරනවා. මම රැකියා කීයක් නිර්මාණය කළාද සමාජයට? ළමයි මම රැකියා කීයක් නිර්මාණය කළාද සමාජයට? මේක වෙන්නේ නැහැ නේද බං? ඔහොම වෙන්නේ නැහැ ඉතින්. හරි. අපි හිතමු නෑ අපි වැඩේ තේරෙනවනේ. ළමයි මම රැකියා උත්පාදනය කරා. පොතේ ව්‍යාපාරයක අරමුණක් තමයි උපාරමුණක් තමයි රැකියා නිර්මාණය කිරීම. හිතන්නකෝ මෙහෙමද? දැන් මගේ ව්‍යාපාරය තුල සේවකයෝ 10000ක් වැඩ කරනවා. ඔයාට මතකද මම පටන් ගත්ත තැන? පටන් ගත්තන මතකද? අපේ ගේ ඉස්සරහා බිත්තිය කඩලානේ මම පටන් ගත්තේ මං තනියම. දැන් හිතන්නකෝ මීට අවුරුදු කීපයකට කලින් අපේ ගෙදර බිත්තිය කඩලා
මම කඩේ තනියම පටන් ගත්ත කඩේ මතකයි. අන්න ඒ කඩේ අද වෙනකොට සේවකයෝ 10000ක් වැඩ කරන මගේ මහා පරිමාණ ව්‍යාපාරයයි ඒ අතර වෙනස වඩ පැහැදිලිද? වෙනස පැහැදිලිද? පුතේ එහෙනම් රැකියා නිර්මාණය කරනවා කියන එකේ වක්‍රානුකූල තේරුම මොකක්ද? ව්‍යාපාරයක් මොකක් වෙනව කියන එක ජනතාව දැන් තේරෙන වෙන්නේ ඈ රැකියා නිර්මාණය වෙනවා කියන එකේ දැන් වාට තියෙන වක්‍රානුකූල අදහස මොකක්ද? ව්‍යාපාරයක් නිකම්ම දියුණු වෙනව ව්‍යාප්ත වෙනවා කියන එක පුළුල් වෙනවා කියන එක වැඩේ පැහැදිලි නේද? ඒ නිසා ව්‍යාපාරිකයෝ හැමතිස්සෙම කැමති රැකියා මොනා කරන්නද? උත්පාදනය කරන්න, රැකියා නිර්මාණය කරන්න. හරිම ලේසි. වැඩේ පැහැදිලි වෙච්ච ජනතාව මට yes කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. වැඩේ පැහැදිලි වෙච්ච මට yes කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. හරි. ළමයි මේක පුංචි කතන්දරයක් වගේ මේ මුළු පාඩමම ලස්සනට කියලා දෙන්නම්. හරිද? ඔයාලට තියෙන්නේ මම මේ කියනකොට මේ සිදුවීම් ටික උඹලට නැවෙන්න ඕනේ. නේද? ගියාම සර්ගේ ඉස්සරහා කඩයක් දාලා තියෙනවා. සේවකේ එක වැඩි වෙනවා. මිනිස්සු එනවා. ළමයි මැවිලා පේනව නේද? ඒක තමයි අපේ පන්තියේ විශේෂත්වය. නියමයි. අංක 1 භාණ්ඩ හා සේවාවල ගුණත්වය නැංගුවා. 2 රැකියාව උත්පාදනය කර. රැකියාව උත්පාදනය කර. හරි. තව අරමුණක් තියෙනවා. වෙළඳපළ කොටස ආරක්ෂා කර ගැනීම. ළමයි මේ බලන්නකෝ අපි හිතමු මේ දැන් අර මගේ කඩේ තියෙන ගේ ඉස්සරහා 10000ක් වැඩ කරන්නේ දැන් අපි තාම මමයි ගෝලයේ තමයි කඩේ කරගෙන යන්නේ කියලා. මමයි ගෝලයේ කඩේ කරගෙන යනවා. පුතේ අපි හිතමු අපේ ගමේ මිනිස්සු ඔක්කොම ඉන්නවා 1000ක්. ගමේ මිනිස්සු සාමාන්‍යයෙන් ඉන්න ඔක්කොම 1000ක්. ඔය 1000න් මගේ කඩේට එනවා 200ක්. පැහැදිලිද? පුතේ මේ බලන්නකෝ මේ මුළු ගමේම දැන් මගේ ගමේ මිනිස්සුන්ටනේ බං මං කඩේ බඩු විකුණන්නේ. මගේ කඩෙන් බඩු ගන්න ත්‍රිකුණාමලේ ඉඳන් එන්නේ නැනේ කොළඹට එන්නේ නැනේ. නේද? ගමේ මිනිස්සු තමයි බඩු ගන්න. එතකොට අපි හිතමු මගේ ගමේ ඉන්න 1000න් මගේ කඩේට එන්නේ 200යි. එහෙනම් වාට තියෙනවා වෙළඳපොලේ ඉන්න සම්පූර්ණ පාරිභෝගිකයන්ගෙන් මට අයිති කොටස කොච්චරද? වෙළඳපොලේ ඉන්න සම්පූර්ණ පාරිභෝගිකය 1000යිනේ. 1000න් මගේ කොටස කොච්චරද? මගේ වෙළඳපොල කොටස කීයද? ඉක්මනට කියන්න. හරියටම හරි. මගේ කොටස 1000යි. sorry 200යි නේද? 200යි. හරි 1000න් ඔක්කොම මට ඉන්නේ 200යි. උදේ මම අපි તો 2021 කියලා 200ක් ඉන්නේ. හරි. අපි හිතමුකෝ ඔන්න දැන් 2022 ඉවරනකොට මම උත්සාහ කරන්න ඕනේ. මම try කරන්න ඕනේ. ඔය 200 අඩුම ගානේ 300ක් කරන්න උත්සාහ කරන්න ඕනේ නේද? ඕද නැද්ද කියපළ මට ඉක්මනට. මම මගේ වෙළඳපොලේ කොටස වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. මගේ 2021 අවුරුද්දේ හිටියේ 200යි නම් මගේ කඩේට ආවේ මම 2022 වලට මම try කරන්න ඕනේ 300ක්වත් ගෙන්න ගන්න 400ක්වත් ගෙන්න ගන්න අන්න මම මගේ වෙළඳපොළ කොටස නේද වර්ධනය කරගන්න දැනගන්න ඕනේ. අපි හිතමු අපිට වර්ධනය කරගන්න බැරි වුණා කියලා අඩු ගානේ අපි try කරන්න ඕනේ ඉන්න 200 මොනා කරන්නද? අඩු ගානේ හිටපු 200 මොනා කරගන්නද? හිටපු 200 පරිස්සම් කරගන්න අපි දැනගන්න ඕනේ. දැක්ක නේද? හරි එහෙනම් අපේ වෙළඳපොළ කොටස ආරක්ෂා කර ගැනීම අපේ අරමුණ. හරි මම නැවත කියනවා. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රධාන අරමුණු දෙකක්. එක ලාභ ඉපයීම පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. පැහැදිලිද? අංක 2 අපි ඊට පස්සේ ආවා ව්‍යාපාරවල උප අරමුණු හෙවත් ඉලක්කවලට. ඉලක්කයට කතා කරා පාරිභෝගිකයා චූන් කර තෘප්තිමත් කරගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ. භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මකභාවය වැඩි කරන්නත් ඕනේ. නේද? ඊළඟට රැකියා උත්පාදනය කරන්නත් ඕනේ. ඒව ව්‍යාපාරය අරමුණු. ඒ විතරක් නෙමෙයි අපේ වෙළඳපොළ කොටස මොකක් කරන්න ඕනේද? ආරක්ෂා කරගන්න ඕනේ. භාණ්ඩ හා සේවාවල ගුණත්වය නැංගුවා, රැකියා උත්පාදනය කළා, ඊට පස්සේ වෙළඳපොළ කොටස ආරක්ෂා කරගත්තා. නියමයි. හරි අපි අවසාන කොටසට පුතේ අන්තිම එක අපි කියනවා කීර්ති නාමය වර්ධනය කර ගැනීම. මොකද්ද ජනතාව? කීර්ති නාමය වර්ධනය කර ගැනීම. ඒ කියන්නේ මොකක්ද? ඒ මොකක්ද? කීර්ති නාමය වර්ධනය කර ගැනීම කියලා කියන්නේ මොකක්ද? හරි. පුතේ කීර්ති නාමය වර්ධනය කර ගන්නවා කියන්නේ මොකක්ද? පුතේ කීර්ති නාමය කියලා කියන්නේ ඒ ව්‍යාපාරයට හරිද? ඒ ව්‍යාපාරයට ඒ අදාළ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ හිතේ තියෙන හොඳ නම ඒ ව්‍යාපාරයේ පිළිබඳව තියෙන හොඳ හැඟීම
කීර්තිනාම දැන් කීර්තිනාමය කියන එක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තමයි මගේ කීර්තිනාමය. ඒක පෙට්ටියකට දාලා වහලා තියන්න ඕන. එහෙම බෑ. ඒක තියෙන මිනිස්සුන්ගේ හිතේ. දැන් උදාහරණයක් අපි දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරය. අපි තුමු පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරේ මගේ කියලා. මම ගිහාන් පෙරේරානේ. ඒතර ගිහාන් පෙරේරා ඇන්ඩ් සන්ස්. තාම සන්ස්ලා නැහැ. හරි අනාගතයේ සන්ස්ලා ඉඳී දැනට ගිහාන් පෙරේරා. ඒතර අපි තුමු මගේ ව්‍යාපාරය තමයි ගිහාන් අපි පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරේ මගේ. පැහැදිලිද? එතකොට මගේ මේ පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ කීර්තිනාමයක් තියනවද නැද්ද? හවුද නැද්ද? හවුද නැද්ද කියලා ළම පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරය සම්බන්ධයෙන් හොඳ හැඟීමක් තියනවද නැද්ද? තියෙනවා. නේද? ගෙවල් පැත්තේ තියෙන සාමාන්‍ය බනිස් කඩේකට වඩා පාන් කඩේකට වඩා නේද? පෙරේරා ඇන්ඩ් සන්ස් එකකට ගිහලා කනකොට පොඩි නේද? පොඩි තියෙනවා පොඩි අමුතු එකක්. කඩේ වුණත් හරි පිරිසිදුයි, පිළිවෙලයි නේද? කෑම වුණත් පිරිසිදුයි කියලා පේනවා. ලස්සන්ට ඒ ටික arrange කරලා තියෙනවා. ෂෝකේස් වල ලස්සන්ට දාලා ලයිට් එකක් එහෙම ගහලා තියෙනවා. නේද? ඊට පස්සේ Nescafe එකක් එහෙම බොන්න පුළුවන් ගානට පිරිසිදුවට. නේද? ප්ලේන් ටිකක් ගහනකොට වැඩි ඒක ටිකක් හොඳයි වගේ පොඩි පොෂ් ලෙවල් එකක් තියෙනවා. පොෂ් ලෙවල් එකක් තියෙනවා නේ. හරි. ඒ වුණාට ළමයි පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ගණන් ගත්තොත් නේද? ගාස්තු ගත්තොත් සාමාන්‍ය මහ ලොකු වෙනසකුත් නැහැ. රුපියල් 5ක් 10ක් බනිස් ගෙඩියකින් වැඩියදී. නමුත් ඒ ගෙවන මුදලට සාධාරණ සර්විස් එකක් පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් පිරිසිදුවට කැම ටිකක් කන්න පුළුවන් කියලා මිනිස්සුන්ගේ හිතේ හැඟීමක් තියෙනවා. හරිද? හරි. එතකොට ළමයි ඔන්න ඔකට කියන මොකද්ද? ඒක තමයි අපිට පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරය සම්බන්ධ කීර්තිනාමය. දැන් මටත් කීර්තිනාමයක් තියෙනවා. හරිද? ගිහාන් පෙරේරා කියන ගුරුවරයා විදිහට මට ලංකාව තුල කීර්තිනාමයක් ගොඩනැගිලා තියෙනවා. මගේ ඉගෙනගත්ත දෙමව්පියෝ නේද? දරුවෝ දෙමව්පියෝ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ පන්තිරේවල මගෙන් ඉගෙනගෙන ඒ සාමාර්ථ අරගෙන බී සාමාර්ථ අරගෙන ෆේල් වෙන්න ගියවුන් CA වරගෙන නේද? මේ එහෙම ගොඩ දාගත්ත පිරිසක් මං ඉන්න මේනකොට ගොඩනගාගෙන ඉන්නවා. ඒ නිසා ලංකාවේ හුඟක් දෙමව්පියන්ගේ හිතේ විශ්වාසයක් තියෙනවා ගිහාන් සර්ගේ පන්තියට ගියොත් ඒකක් ගන්න පුළුවන්. ළමයාව ගොඩ දා ගන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ කොමර්ස් සබ්ජෙක්ට් එක ගැන කියලා අම්මලගේ හිතේ පොඩි හැඟීමක් තියෙනවා. ළමයි අන්න ඒ හැඟීම තමයි මට තියෙන කීර්තිනාමය. ළමයි මට කියන්නකෝ අපේ මිනිස්සෙක්ගේ හෝ ව්‍යාපාරික දෙන කීර්තිනාමය හැමදාම එකම ලෙවල් එකේ තියනවද අඩු වැඩි වෙනවද? ළමයි එකම ලෙවල් එකේ තියනවද වෙනස් වෙනවද? ඉක්මනට කියන්නේ සාමාන්‍යයෙන් කීර්තිනාමය ව්‍යාපාරයකට තියෙන කීර්තිනාමය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. දැන් අපේ නිරෝෂණ සර්ට නේද කීර්තිනාමයක් තියෙනවා. අපේ නිරෝෂණ සර්ට හොඳ කීර්තිනාමයක් තියෙනවා. නේද? දරුවන්ට නොමිලේ ගොඩාරියක් පන්ති කරනවා. නේද? ඒ නිසා ඒ වගේම හොඳට උගන්වනවා. ඉංජිනේරුවෙක් හරිද? එහෙම කියන ළමයි අපේ නිරෝෂණ සර්ට හොඳ කීර්තිනාමයක් තියෙනවා. මටත් කීර්තිනාමයක් තියෙනවා. හැබැයි නිරෝෂණ සර්ගේ කීර්තිනාමය මගේ කීර්තිනාමය සමාන නෑ. සමහර වෙලාවට නිරෝෂණ සර් කියන්නේ සමහර ප්‍රදේශවලදී නිරෝෂණ සර්ට මට වඩා හොඳ කීර්තිනාමයක් තියෙනවා. හැබැයි සමහර ප්‍රදේශවල මට නිරෝෂණ සර් වඩා කීර්තිනාමය වැඩි. ඒ කියන්නේ මම කියන්නේ වෙනස් වෙනවා. පැහැදිලිද? වෙනස් වෙනවා. හරි. අන්න ඒ වගේ ළමයි ඔය කීර්තිනාමය කියන එක අපි කරන කියන දේවල් අනුව අඩු වැඩි වෙන උස් පහත් වෙනවා. පැහැදිලිද? උස් පහත් වෙනවා. හරි. අපි හොඳ දේවල් කරොත් කීර්තිනාමය වැඩි වෙනවා. අපි නරක දේවල් කරොත් අපේ කීර්තිනාමය අන්න හරි අඩු වෙනවා. හරි උදාහරණයක් ගමු. හරි ළමයි උදාහරණයක් ගමු. අපි හිතමු මෙහෙම. හරි මම ඔයාලා පොඩි ගමනක් එක්ක යනවා අද. කැමතිද? ඔයාලා පොඩි ගමනක් එක්ක යනවා අද. කැමතිද? ඔයාලා කැමති වෙයි අද මේ යන තැනට. හරි කොහොමද ගියන්සේ ඉඳලා ඉట్లా කට්ටියනේ එහෙම එක්කගෙන යනවනේ. හරි අද මම විශේෂ තැනකට එක්කගෙන යනවා. කැමති වෙයි කට්ටිය. හරි. රැයට කාලා දෙන්නේ. කාලා දෙන්නේ. මම නම් කාලා නැහැ බං. කාලා දෙන්නේ කට්ටිය. අපේ කොල්ල කෙල්ල ටික අත පොඩ්ඩක් පාත් දාම මඩු මෙසේජස් ටික පේන්නේ නැහැ බං. හරි කට්ටිය කාලනේ. සමහරු කාලා නැහැ. හරි. හොඳයි. ළමයි වොයිස් එකක් ගියා බං. හරි සමහරු කාලා තියෙනවා සමහරු කාලා නැහැ. මාත් කාලා නැහැ. තව ටිකකින් පන්ති වල කරලා නේ. හරි ළමයි අපි මේ හිතමුකෝ. අපි හිතමු මම ඔයාලව ළමයි කෑම කඩේකට එක්කගෙන යන්නේ. කැමතිද? හරි. එන ජනතාව. හරි. ඔන්න මම දැන් ඔයාලව ළමයි කඩේකට එක්කන් ඇවිල්ලා තියෙන්නේ. සුපිරි කඩයක් කේක් තියෙනවා, බනිස් තියෙනවා, පාන් තියෙනවා. කැමති දෙයක් අරගෙන කන්න පුළුවන්. මොකද කියන්නේ? වැඩේට කැමතිද? ඈ? සුපිරි කඩේකට ඇවිල්ලා තියෙන ළමයි. ඔයාලට කැමති දෙයක් මේකෙන් අරගෙන ගන්න පුළුවන්. ගිහාන් සර්ගේ නම කියලා සල්ලි දීලා ගන්න පුළුවන්.
හරිනේ. හරි. මගේ නම කියලා සල්ලි දීලා ගන්න පුළුවන්. හරි. නියමයි. කමු සර් කියලා කට්ටිය දාලා තියෙනවා. කොහොම කරන්න එපා සර්. අපි පවුනේ කියලා මනුෂ්‍ය දාලා තියෙනවා. හරි. හැමදාම කෑම ටිකක් මොන හරි පෙන්නනවා තමයි නේ ගියන් සර්. හරි. හොඳයි. ළමයි ඔන්න කඩේටම එකගෙන වෙලා තියෙන උඹලව කැමති දෙයක් ඔන්න ගත්තා. කෑම. හරිද? හරි. අපි හිතමු ඔයා යනවා කඩේකට. ඔයා යනවා කඩේකට. අපි හිතමු සිරිපාල බේකර්ස් කියලා අපි හිතමු. සිරිපාල බේකර්ස්. හරිද? සිරිපාලගේ බේකරිය තමයි මේ තියෙන්නේ. අපි හිතමු ඔන්න සිරිපාලගේ බේකරියට ඔයා ගිහිල්ලා කෑම කන්න කියලා යනවා. ගිහිල්ලා ඔන්න ඉඳ ගන්න. ඔන්න වේටර් කෙනෙක් එනවා. ඇවිල්ලා අහනවා මහත්තයා නෝනා මොනවද කන්නේ? මිස් මොනවද කන්නේ කියලා අහනවා. ඔයා වේටර්ගේ මොන දිහා බලලා කියනවා මොනවද කන්නේ? මාළු පාන් ගෙඩියක් කමු කියලා කල්පනා කරනවා. මොනවද කන්නේ? අන්න මාළු පාන් ගෙඩියක් කනවා කියලා තීරණය කරනවා. හරි මාළු පාන් වලට ලංකාවේ හුඟක් මිනිස්සු කැමතිනේ. හරි ළමයි ඔන්න මාළු පාන් කන්න කියලා දැන් තීරණය කරා. ඔන්න මාළු පාන් ගෙඩියක් ගෙනවා. ගෙනාලා දැන් ඔන්න මාළු පාන් ගෙඩිය කනවා. හරිද? ඔයා කනකොට ඔන්න ටික වෙලාවක් යනකොට පුතේ අපි හිතමු හරිද? දැන් ළමයි පාන් පිටියයිම ළමයි අනනෝනේ මික්ස් කරනෝනේ. මික්ස් කරන මැෂින් එක තියෙනවනේ. අපි તો ওই මික්ස් කරන මැෂින් එක ගාවින් අනේ මම පස්සේ කියන්නම්කෝ. ළමයි ඔයාලෙන් ඔන්න මාළු පාන් ගෙඩිය අරගෙන කනවා. කනකොට හරිද? ඔක කනකොට ළමයි එක පාරටම ඔයාට නිකන් අමුතු විදිහට චරස් ගාලා මොකක් හරි හැපෙනවා. හරිද? චරස් ගාලා මොකක් හරි හැපෙනවා. හරිද? ඔයාට දැනෙනවා නිකන් අමුතු රහක් දැනෙනවා දැන් නිකන්. එන අවුල්ලා වැඩි. හරිද? ඊට පස්සේ ඔයා මාළු පාන් කෑල්ල අරගෙන බලනවා මොකක්ද යකෝ හැපුනේ කියේ. හරිද? බලනකොට ළමයි දැන් මම ඊළඟට පෙන්වන දර්ශනේ සංවේදී හදවත් තියෙන හෘදයාබාධ තියෙන දරුවන් මේ බලන් බැරි නැතුව කමක් නෑ අහක බලාගත්තර කමක් නෑ මම දැන් ඊළඟට පෙන්වන්න යන දර්ශනේ හරිද? හරි සංවේදී හදවතක් තියෙන සුළු දෙයකටත් බය වෙන දරුවන් මේ අහක බලාගත්තර පොඩ්ඩක් කමක් නෑ මම ඊළඟට පෙන්වන දර්ශනේ මේ දර්ශනෙන් ඔන්න කිව්වා. හරිද? ඔන්න ළම ඔන්න චරස් ගාලා හැප්පුවා. ඔයා බලනවා මාළු පාන් ගෙඩිය අරගෙන මොනවද මට හැපුණේ කියලා. බලනකොට මොකද හැපිලා තියෙන්නේ? කොල්ල දන්නව මොකද හැපුණේ කියලා චරස් ගාලා. මොකද්ද? ඔන්න පෙන්නවා ආක බලාගෙන කෙල්ලෝ ටික. මොකද්ද? කැරපොත්තේ. මොකෙක්ද? කැරපොත්තෙක් හැපිලා තියෙනවා. ළමයි වැඩේ යවුල්. හරිද? හරි. කොල්ලෙක් දාලා වාව් රස කියලා. හොඳයි. මම ඒක අයින් කරලා ළමයි. මට සමහර සුළු දෙයකටත් බය වෙන කට්ටිය ඉන්නවනේ. හරි දැන් අර ඒ බය වෙන කට්ටිය ඇස්සෙරිට කමක් නැහැ. අපි හිතමු ඔන්න ළමයි චරස් ගාලා හැපුණා. දැන් මොකද වෙන්නේ? පට්ට අවුල් ළමයි. වේටර්ට එන්න කියනවා. වේටර්ට එන්න කියලා කෙලින්ම උට බයිනෝ. මොනවද අයිසේ තමුසලා මේ මිනිස්සුන්ට කවන්නේ මල ජරාව. බලනවා මේ කැරපොත්තේ කවුරුනේ මගේ බඩ දඟලන මට වමන යන්නත් තියෙනවා දැන්. හරිද මේවද තමුසලා මිනිස්සුන්ට කවන්නේ. එන්න කියන තමුසලාගේ මැනේජර්ට බොස්ට එන්න කියනවා කියලා ළමයි. වේටර්ට ජාතිය අමතනවා එතනට. හරිද වේටර්ට ජාතිය අමතලා බොසාව ගෙනලා මුදලාලිව ගෙනලා ජාත්‍යන්තරේම අමතනවා කෙලින්ම. හරිද බොසාවි. හරිද බොස්ගේ මව් පාර්ශවයේ පිය පාර්ශවය ඔක්කොම මතක් කරගෙන දැන් ඔන්න බයි. බැලලා ළමයි එළියට එනවා. එළියට එන ගමන් එළියේ ඉන්න මිනිස්සුන්ටත් කියනවා. ජරා කඩයක් මට අහුණා මේ කැරපොත්තෙක් ඉඳලා අහුණා මම පාරිභෝගික අධිකාරියට කියලා පැමිණිලි කරනවා මේ වගේ ජරාව තමයි මේ කඩවල විකුණන්නේ ආපහු එන්න හොඳනේ කියලා බැන යනවා. ඔන්න බැන යනවා. හරිද? ඔන්න බැන ළමයි. ඔයා ගෙදර ගිහිල්ලා මේ සීන් එක කියනවද නැද්ද? හවුද නැද්ද? ගෙදර ගිහිල්ලා ගෙදර මිනිස්සුන්ට මේ සීන් එක කියනවද නැද්ද? හරිද? අනිවාර්යෙන් කියනවා. ළමයි මේ සීන් එක ඉස්කෝලේ ගිහින් ඉස්කෝලේ යාළුවන්ටත් කියනවද නැද්ද? දහම් පාසලේ ඉස්කෝලේ ළමයි යාළුවන්ටත් කියනවද නැද්ද? කියනවා. අර ජරා කඩේකට ගිහිල්ලා මෙහෙම ජරා වැඩක් කමුණා යන්න නම් එපා බං ඔය කඩේට කියලා කියනවද නැද්ද? කියනවා. ඕක අහන් ඉඳලා අම්මා අල්ලපු ගෙදර ඇන්ටිටත් කියනවද නැද්ද? අල්ලපු ගෙදර ඇන්ටිටත් අම්මා කියනවද නැද්ද? අනිවාර්යෙන් කියනවා. අනි බලන්නකො අර ජරා කඩේ අපේ දුවට මෙන්න මෙහෙම කැරපොත්තෙක් කවු වෙලානේ යන්න එපා ඔය කඩේ මහා ජරා විකුණන සිරිපාලයාගේ බේකරිය ඔකට යන්න ඕනේ කියලා බයිනවා. ළමයි උඹලා දන්නවා අල්ලපු ගෙදර ඇන්ටිට ඔය කතාව කිව්වා කියන්නේ ඉතින් ගමටම කිව්වා වගේ තමයි නේ. හරි අල්ලපු ගෙදර ඇන්ටිට කිව්වා කියන්නේ ගමටම කිව්වා වගේ තමයි. ඒ නිසා ළමයි අවසානයේ මොකද වෙන්නේ? මුළු පළාතම දැනගන්නවා මේ ළමයි මෙච්චර කාලයකටම ඔය සිරිපාල අංකල්ගේ කඩෙන් කැරපොත්තෙක් අහුනේ එක මේක අවස්ථාව ඔයාට විතරයි කැරපොත්තේ හිටියේ එකයි. හැබැයි මුළු පළාතෙම මිනිස්සු දැනගන්නවා මොකක් කියලාද? සිරිපාලයාගේ කඩේ මාළු පාන් වල මොනවද දිනවද? කැරපොත්ත තියෙනවා කියලා දැනගන්න. ළමයි මට කියන්න. සිරිපාලගේ බේකරියේ කීර්ති නාමය මොකද වෙන්නේ?
වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? ළමයි දැන් මේ සීන් එක ළමයි මෙවිලා පේන්න ඕනේ නැත්නම් වැඩක් නෑ ආ. හරි. උඹලට මෙවිලා පේන්න ගන්නන්නේ. හරි. ළමයි කීර්තිනා මොකද වෙන්නේ? අඩු වෙනවා. සිරිපාල මෙච්චර කාලයක් ගොඩනගා ගත්ත කීර්තිනාමය මෙහෙම පාලනට බයින. මිනිස්සු කඩේට යන්නේ නැහැ. හරි. දැන් සීන් එක පැහැදිලිනේ. මම දැන් සීන් එක වෙනස් කරන්න යන්නේ ආ. හරිද? දැන් මම සීන් එක වෙනස් කරන්න යන්නේ. හරිද? දැන් මම සීන් එක වෙනස් කරන්න යන්නේ. හරි. අපි හිතමු ඔන්න ඔයා පරණ පුරුද්දනම ගියා කඩේට. දැන් කැරපොත් එක අහුන්නේ නැහැ ආ. දැන් සීන් එක වෙනස් කරන්න යන්නේ. ඔන්න ඔයා කඩේට ආවා. ඇවිල්ලා මොකද කරන්නේ? පරණ පුරුදු විදිහටම ඔයා ගත්ත මොකද්ද? මාළු පාන් ගෙඩිය. අරගෙන දැන් ඔයා ඉඳගෙන ලස්සනට කන. කනකොට ළමයි හරිද? ඔයාට අදත් මොකක් හරි චරබරාස් ගාලා හැපෙනවා. හරිද? ඔයාට ළමයි චරස් ගාලා හැපෙනවා. හරිද? මොකද යාති? අපි දු දැන් සිරිපාල මහත්තයා ළමයි සිරිපාල පාන් පිටි මික්සර් කරනකොට අපි දු සිරිපාල උතන්ට යනවා. හරිද? මික්සර් කරන තැනට යනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න සිරිපාලට අර පිටි වලට එම හුලගක් ඇවිල්ලා මූණට පිටි ටිකක් ගිහිල්ලා අපි දු සිරිපාලට ළමයි අර පිටි යනන ඒ කොටසට ගාව ඉන්නකොට සිරිපාලට කිවිසුමක් යන්නේ එනවා. හච්චිමක් යන්නේ එනවා. අර සිරිපාල මොකද කරන්නේ? ගත්ත ලේන්සුව එළියට ලේන්සුව අරගෙන මොකද කරන්නේ? ඔන්න හච්චිම ඇරියා. හරිද? ඔන්න කිවිසුම යවුවා. දැන් මොකද වෙන්නේ? කෙලවිසිනවද? නෑ ඒක නෙවෙයි. අපි දු ඔන්න දැන් පරිස්සමකට කිවිසුම ඇරි. හැබැයි ලේන්සු උඩට ගන්නකොට සාක්කුවෙන් ළමයි සාක්කුවේ තිබිච්ච රන් කාසියක් වැටෙනවා ළමයි පිටි මිශ්‍රණයට. හරිද? පිටි මිශ්‍රණයට වැටෙනවා මොකද? රන් කාසිය කාගේද? සිරිපාල අංකල්ගේ. හරිද? ළමයි ඔන්න දැන් රන් කාසියත් එක්ක තමයි ළමයි පිටි ටික ඔන්න මිශ්‍ර වෙන්නේ. ඔන්න මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා මාළු පාන් හදනවා කිඹුලා බරිස් හදනවා. ඔක්කොම පස්සේ ළමයි මොකද වෙන්නේ? ඔයාගේ අර කන මාළු පාන් ගෙඩියට පුතේ අර කන මාළු පාන් ගෙඩියට තමයි ගාන්ට ඔන්න රන් කාසිය සෙට් වෙන්නේ. හරිද? ඔන්න දැන් ඔයා පුටුවේ ඉඳගෙන මේසි ගාන්ට ඉඳලා ඔන්න දැන් මාළු පාන් ගෙඩිය කනකොට ළමයි අදත් ඔන්න ජරබරාස් ගාල හැපෙන. මොකක්ද? අද මොකක්ද? කැරපොත් වෙන්නේ. අද කැරපොත් එක්ක නෙමෙයි. අද මොකක්ද හැපෙන්නේ? ඈලවත් අද මොකද වෙන්නේ? කෙලින්ම හැපෙනවා. බලන මොකද්ද ඔක හැපුණේ කියලා. බලනකොට මොකද්ද? රන් කාසිය. හරිද? මෙන්න තියෙනවා රන් කාසිය. හරිද? අවුලක් නෑ ළමයි දත කැඩිලා දතෙන් ලේ ගලනවා. හරිද? දතෙන් ලේ ගන්නවා දත කැඩිලා. හරිද? බැලුවට පස්සේ මොකද්ද තියෙන්නේ? රන් කාසිය. ළමයි මොකද කරන්නේ? වේටරට එන්න කියලා සිරිපාල මුදලාලට එන්න කියලා ජාත්‍යන්තරය අමතනවද අද? අමතනවද නැත්නම් ෂේප් එකේ මාරු වෙනවද? ළමයි අරුත් දෙන්නට බයිනවද නැත්නම් ෂේප් එකේ මාරු වෙනවද? ෂේප් එකේ මාරු වෙනවා. ෂේප් එකේ මාරු වෙනවා. මොකද කරන්නේ? මාරු වෙලා ගෙදර ගිහිල්ලා රත්තරන් පවුමේ කාසිය පාවිච්චි කරලා අර පවුම් භාගයකින් රත්තරන් දතක් දාගන්න. අර ඉතුරු පවුම් භාගයෙන් බේස්ලට් එකක් හදාගන්න, මාලයක් හදාගන්න. ළමයි දැන් වැඩේ ජොලි. ළමයි දැන් ටික දවසකට පස්සේ ගිහලා කියනවා මචං මාළු පාන් කනවනම් වෙන කොහෙවත් යන්න එපා. ආයි සිරිපාල අංකල්ගේ කඩේ තමයි මාළු පාන්. ආයි වෙන කොහෙවත් ගිහලා ගන්න එපා. යනවනම් මාළු පාන් කනවනම් උඹලා යන්න ඕනේ කොහෙටද? සිරිපාල අංකල්ගේ කඩේට. සිරිපාල අංකල්ගේ කඩෙන් මාළු පාන් ගෙඩියක් ගත්තාම රන් කාසියක් නොමිලේ කියලා කියනවද නැද්ද? කියනවද නැද්ද? කියන. ළමයි දැන් මොකද වෙන්නේ? ඔය පණිවිඩයේ පොඩ්ඩ ආරංචි වුණාම දැන් මොකද වෙන්නේ? සිරිපාල අංකල්ගේ කීර්තිනාමය මොකද වෙන්නේ? කෙවල් එක්මන්ට සිරිපාලගේ කීර්තිනාමය ඔන්න වැඩි වෙනවා. ළමයි මිනිස්සු පොලිමේ ගිහිල්ලා සිරිපාලගේ මොනවා ඉල්ලනවද? මාළු පාන් ඉල්ලනවා. පැහැදිලිද? ළමයි දැක්කද? අපේ කීර්තිනාමය සමහරලාට වැඩි වෙනවා, සමහරලාට අඩු වෙනවා. ඒක තීරණය වෙන්නේ අපි කරන කියන දේවල් අනුව. පැහැදිලිද වැඩි? හොඳයි. එහෙනම් ඔන්න තියෙනවා ව්‍යාපාරික අරමුණු සෙට් එක. උපඅරමුණු ටික තව එකපාරක් කියමු. එක භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. තවපාරක් කියන්න. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ඊට පස්සේ රැකියා උත්පාදනය වෙළඳපළ කොටස ආරක්ෂා කර ගැනීම. කීර්තිනාමය මොකක් කිරීමද? කීර්තිනාමය වර්ධනය කර ගැනීම. හරි. net me ආදින සර්ටත් එන්නේ හැටිලා තියනවද කියලා? තාම හැපිලා නැහැ. ඉස්සරහට හැපෙන්න ඉඩ කඩ තියෙනවා.
පැහැදිලිද වැඩි? හරි. ළමයි වැඩේ පැහැදිලිද? වැඩේ පැහැදිලිද? හරි. ව්‍යාපාර අරමුණු ටික පැහැදිලිද? ප්‍රධාන අරමුණු දෙකයි. ලාභ ඉපීමයි පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. පැහැදිලිද? දෙක. හරිද? ඊළඟට අපි කතා කරා ප්‍රධාන අරමුණු වලට අමතරව උප අරමුණු හෙවත් ඉලක්ක තියෙනවා. මොනවද තියෙන්නේ? භාණ්ඩ හා සේවල ගුණත්වය ඉහළ නංවන්න ඕනේ. රැකියාව උත්පාදනය කරන්න ඕනේ. වෙළඳපොළ කොටස ආරක්ෂා කරගන්න ඕනේ. කීර්ති නාමය වර්ධනය කරගන්න ඕනේ. පැහැදිලිද වැඩි? හරි. නියමයි. ඔතනින් පස්සේ අපි එනවා දවසේ අවසාන කොටසට. මොකක්ද මාතෘකාව? භාණ්ඩ. ළමයි ඔයගොල්ලෝ භාණ්ඩ දැකලා තියෙනවා. පොතේ භාණ්ඩ දැකලා තියෙනවා. කියනෝනේ භාණ්ඩ දැකලා තියෙනවා. ළමයි මගේ අතේ තියෙන මරු භාණ්ඩය. මොකද්ද මේ? ළමයි මගේ ළඟ තියෙන මරු භාණ්ඩය. මොකද්ද? පෑනක් තියෙනවා මගේ අතේ, මේක මරු භාණ්ඩයක්. ළමයි මේ පෑන ගත්තාම හරිද? මම මොකටද මේක පාවිච්චි කරන්නේ? පුතේ මොකටද මම මේ පෑන පාවිච්චි කරන්නේ? ලියන්න. නේද? ලියන්න. තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේකෙන් ගොඩක් දුරට ඉෂ්ට වෙන්නේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය කියලා පැහැදිලිද? හවුද නැද්ද කියන්නේ? මේ පෑනකින් පොතකින් සිද්ධ වෙන්නේ අපේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය ඉටු වෙන එක. පැහැදිලිනේ? නේමයි. හරි. අපි හිතමු මේ පෑන එතකොට භාණ්ඩයක්. මේ පෑන භාණ්ඩයක්. ඊට පස්සේ ළමයි මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම තියෙනව නේද? ෂර්ට් එක. මේ ෂර්ට් එක මේක භාණ්ඩයක්. මේ ෂර්ට් එක භාණ්ඩයක්. හරිද? ළමයි මේකෙන් ඉෂ්ට වෙන්නේ මගේ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය. ඔයගොල්ලෝ උදේට කෑව නේද? මාළු පාන් ගෙඩියක්. කැරපොත් දෙන්න එකක්ද? නැහැ. රන්කාසියක් තියෙන එකක්ද? අපි හිතමු ඔයාලා මාළු පාන් බත් මොන හරි කෑව කියන්නකෝ. ළමයි ඒකත් භාණ්ඩයක්. පැහැදිලිද? ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන භාණ්ඩ. ළමයි ගෙදර තියෙනවා නම් වාහනයක්, මෝටර් සයිකලයක්, ත්‍රිවිල් එකක්, කාර් එකක්, වෑන් එකක්, ලොරියක්, ඒක භාණ්ඩයක්. අපේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය සපුරා ගන්න. ළමයි එහෙනම් වාට තේරෙනවා භාණ්ඩ කියන දේවල් පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න. ඒක පැහැදිලි වෙච්ච කට්ටිය මට එස් කියලා මැසේජ් එකක් දාන්න. පොතේ අපේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්නයි භාණ්ඩ පාවිච්චි කරන්නේ. ඒක තේරුම් ගත්ත කට්ටිය මට එස් කියලා මැසේජ් එකක් දාන්න. අපේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්නයි භාණ්ඩ පාවිච්චි කරන්නේ. නියමයි. හරි. හොඳයි. එහෙනම් අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කොහොමද නිර්වචනය ගන්නෙ? නිර්වචනය ගමු. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. උදේ මම මේ පෑන කොහෙන්ද ගත්තේ? කොහෙන්ද? උඹලා දන්නේ නැහැ කොහෙන්ද ගත්තේ කියලා නේ. හැබැයි ගත්ත තැන දන්න. කියන්නේ හරි තැන දන්නේ නැහැ. නමුත් ගත්තේ මොන වගේ තැනකින්ද කියලා දන්න. කොතනින්ද? අන්න හරි කඩෙන් ගත්තේ. නේද? මේ පෑන ගත්තේ මං කඩෙන් වෙළඳපොලේ. මේ ෂර්ට් එක ගත්තේ කොහෙන්ද? ඒ ගත්තෙත් කඩෙන්. උදේ කාපු මාළු පාන් ගෙඩිය කඩෙන් චූම්පාන් කාර්යයෙන්. නේද? ළමයි එහෙනම් වාට තේරෙන්න ඕනේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න කොහෙන්ද මේව ගන්නෙ? වෙළඳපොලේ. කඩෙන් කියමු කැතයිනේ බං. එහෙම කියමු. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා වෙළඳපොලෙන් ලබා ගන්න. හරිද? ළමයි මට කියන්න මේ පෑන භාණ්ඩයක්නේ. මේ භාණ්ඩයේ තියෙන විශේෂත්වය තමයි අපිට මේක මොනා කරන්න පුළුවන්ද? හොදේ මේ භාණ්ඩයේ තියෙන විශේෂත්වය තමයි භාණ්ඩ ඕන එකක් අපිට මොනා කරන්න පුළුවන්ද? ස්පර්ශ කරන්න පුළුවන්. හොදේ මොනා කරන්න පුළුවන්ද? ස්පර්ශ කරන්න පුළුවන්. පැහැදිලිද වැඩි? ළමයි ස්පර්ශ කළ හැකි. ඒ වගේම හොදේ මේ භාණ්ඩවලට අවකාශයේ ඉඩක් ගන්නවද නැද්ද? මේ පෑන තියන්න ඉඩක් යනවා නේද තැනකින්? මේ පෑන තැනකින් දෙන ඉඩක් යනවා. නේද? බඩිස් කෙඩිය කියන තැනක් යනවා. මේ ඇඳුම නවල අල්මාරියෙන් තිබ්බම අල්මාරිය වෙනම ඉඩක් වෙන්නේ. නේද? හරි. එහෙනම් අපි ඔය ටික ඔක්කොම එකට එකතු කරමු. මොකක්ද එකතු කරන් තියෙන්නේ? මේ භාණ්ඩ වලින් සිද්ධ වෙන්නේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඕ ටික ඔක්කොම ගන්න අපි කඩේ වෙළඳපොලේ. පැහැදිලිද? ඊට පස්සේ මේවා ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මකුත් තියෙනවා. ස්පර්ශ කරන්නත් පුළුවන් භෞතික පැවැත්මකුත් තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශ කරනකොට ඉඩක් ගන්න.
අන්න ඒ જાතිය ඕන දෙයකට අපි කියමු මොකක් කියලාද? භාණ්ඩයක් කියලා. අපි ඒකට කියමු භාණ්ඩයක් කියලා. පුතේ තව පාරක් කියමු. අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා. තව පාරක් කියන්න. අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා. තව ටික අපි නෝට් එකේ ලියමු. පුතේ ඉක්මනට කියමු. අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා කොහෙන්ද ගන්නෙ? වෙළඳපළෙන් ලබා ගන්නා මොනා කරන්න පුළුවන්ද? ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති ඕනෑම දෙයක් අපි කියමු මොකක් කියලාද? භාණ්ඩයක් කියලා. පොතේ මාත් එක්ක කියමු. අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා වෙළඳපළෙන් ලබා ගන්නා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති ඕනෑම දෙයක් අපි කියනවා භාණ්ඩයක් ලෙස හැඳින්වේ කියලා. පැහැදිලිද? අර්ථපාරක් කියන්න. අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා කොහෙන්ද? වෙළඳපළෙන් ලබා ගන්නා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති ඕනෑම දෙයක් අපි කියන මොකක් කියලාද? භාණ්ඩයක් කියලා. හරි ළමයි භාණ්ඩ වල නිර්වචනය අපි නෝට් එක දාගමු. නෝට් එක දාගමු. හරි අපි ඉන්නේ පිටු අංක 7. පිටු අංක 7. මෙතන දින පුතේ මාතෘකාව භාණ්ඩ කියලා භාණ්ඩ යටතේ අපි ඉක්මනට නිර්වචන ලියාගෙන මට yes කියලා මැසේජ් එකක් දාන්න. පිටු අංක 7 භාණ්ඩ කියන එක යටතේ ඉක්මනට නිර්වචනය දාමු. හරි අවශ්‍යතා සහ වමනා සපුරාගේ නිබන්ධනය තාම හම්බෙච්ච නැති ජනතාව දැන්ට පොතේ ලියා ගන්න ටියුට් එක ආපු ගමන් ටියුට් එකේ ලියන්න පුළුවන්. හරි අවශ්‍යතා සහ වමනා පේපර් එක අස්රින් මම දාන්න ගෲප් එකට පොතේ හෙට දාන්න. දැන් රෑනේ බං මම මිස්ලට කියන්නම් හෙට උදේම දාන්න කියලා පේපර් එක. හරි අවශ්‍යතා සහ වමනා වැඩි ඉවර කට්ටියට දාන්න මැසේජ් එකක් ඕකේ කියලා. ළමයි ගෲප් එකේ නැති ජනතාව මෙන්න මේ නම්බර් එක දාගන්න. මෙන්න මේ නම්බර් එක දාගන්න 0.77යි මේක ලියා ගන්න පුතේ. 0.77යි මම chat එකට දාන්නම්. 0.77යි 392යි 76යි 12 මේ තමයි අපේ ඩිජිටල් සරසවි ආයතනයේ නම්බර් එක. පුතාලට පුළුවන් මේකට මැසේජ් එකක් දාලා කෝල් එකක් දාලා ඔයාලට පුළුවන් ගෲප් එකට ජොයින් වෙන්න. හරිද? ඒ ගෲප් වලට තමයි එතකොට පේපර්ස් එවන්නේ, PDF දාන්නේ, හරිද? ලින්ක් එක දාන්නේ. හරිද? එතකොට පුතාලට පුළුවන් ගෲප් එකට ජොයින් වෙන්න. මම හැමෝටම දැන් ඔන්න chat එකට දාලා තියෙනවා. හැමෝම chat එකට දාලා තියෙනවා. හරි අතර ලියලි වර ජනතාව මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. yes කියලා මැසේජ් එකක් දාන්න නැත්තම් හරි පූර්ණිමා yes කියලා දාලා තියෙනවා. මේමයි අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා වෙළඳපළෙන් ලබා ගන්නා ඕනෑම දෙයක් අපි කිව්වා භාණ්ඩයක් කියලා නේ. භාණ්ඩයක් ලෙස හැඳින්වේ. ළමයි තව එක මාතෘකාවක් තියෙනවා අපි ඒකත් ඉවර කරමු. ඒක ලේසි. භාණ්ඩ වගේම ඊළඟ මාතෘකාව තමයි භාණ්ඩය අනිත්‍ය මොකක්ද? පටිතා ගන්න පුළුවන්. පටිතා ගන්න පුළුවන්. භාණ්ඩ වල අනිත්‍ය මොකක්ද? හරි. භාණ්ඩ වල අනිත්‍ය මොකක්ද? භාණ්ඩ අනාරි භාණ්ඩ සේවා. භාණ්ඩ සේවා. හරි අපි සේවාවල නිර්වචනයක් දාගමු. එතකොට අපි අද දවසේ වැඩේ අවසන්. කැමති වෙලාවක ටෙස්ට් එක කරන්න පුළුවන් ශාසිනී. නමුත් මම දාපු ගමන් ඉක්මනට කරන්න නැත්නම් ඔව්. හරි. පුතේ පේමන්ට් කරලා අර නම්බර් එකට තමයි යවන්නත් ඕනේ. හරිද? ක්ලාස් ෆී එක ළමයි වෙන්නේ කොමර්ස් ක්ලාස් එකේ රුපියල් 800යි නේද? කොමර්ස් ක්ලාස් එකේ රුපියල් 800යි මට මතක විදිහට ක්ලාස් ෆීස් එක. හරි. හරි. 800 නේ. හරි හොඳයි. හරි බලන්න ඊට පස්සේ හරි. හොඳයි අපි බලමු ඊළඟ කොටස. හරි ළමයි. ඒ භාණ්ඩනේ. ටෙස්ට් එක කීයට විතරද මම හෙට උදේ දාන්නම්. හෙට දවසේ කොහොමද මම දාන්නම්කෝ ටෙස්ට් එක. හරි පේපරේ අවුලක් නැහැ. හෙට දවසේ කොයි වෙලාවෙ දැම්මත් ගැටලුවක් නැහැ.
ඔගොල්ලෝ දැක්කම ඒක උත්තර ටික ලියන්න. හරිද? හරි. පුතේ අපි යන අවසාන කොටසට අද දවසේ මාතෘකාව තමයි සේවා. පුතේ දැන් මට කියන්නකෝ. ඔව් හෙට උදේ ඉස්කෝලේ තියෙන සමහරුන්ට නේද? ගැටලුවක් නැහැ. ඉස්කෝලේ ගිහලා ඉවරලා ගෙදර එලා උත්තර ලියනවලක් නෑ. හරි. පුතේ මම නැවත කියනවා. වාට මතකයි භාණ්ඩ වගේම තමයි සේවා. හරිද? සේවා වලින් සිද්ධ වෙන්නේ අපි හිතමු දැන් මම ඔයාලට සපයන සේවාව. අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය තමයි සපුරා ගන්න. වෛද්‍යවරයෙක් ඔයාලට සපයන සේවාව. නේද? ඊට පස්සේ නීතිඥවරයෙක් ඔයාලට සපයන සේවාව. අන්න ඒ වගේ සමහරු සපයන්නේ සේවා, සමහරු සපයන්නේ භාණ්ඩ. පැහැදිලිද? හරි. ඒතර භාණ්ඩ සහ සේවා. එහෙනම් භාණ්ඩයකින් වගේම සේවාවකිනුත් වෙන්නේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න එක. හැබැයි සේවාවක් ඒකත් ලබා ගන්න වෙළඳපොළේම තමයි. මොකද වෙළඳපොලේ සේවා සපයන අය ඕන තරම් ඉන්නේ. දැන් හිතන්න දුරකථන ජාල සපයන සේවා සපයන ගොඩක් අය ඉන්නවා. නේද? Airtel ඉන්නවා, නේද? Hutch ඉන්නවා, Mobitel Dialog, නේද? SLT ටෙලිකොම්, නෑ SLT වුණා ටෙලිකොම් කියන්නේ ලංකාබෙල්. හරිද? ඔය වගේ ළමයි ආයතන ගණනාවක් තියෙනවා. ඒ අතරින් අපි තෝරගන්නවා වෙළඳපොලෙන් මෙයා තමයි අපිට ගැලපෙන්නේ කියලා. නේද? වෙළඳපොලේ ඕන තරම් කොමස් උගන්වන ගුරුවරු ඉන්නවා. පැහැදිලිද? හැබැයි ඔයා තෝරගත්තේ මට කොමස් උගන්වන්න පුළුවන් හොඳටම නේද? මට ඉගෙන ගන්න දේවල් හොඳටම තේරෙන ගියාන්ස උගන්වන්න දේවල්. අන්න හරි. දැක්කද? අන්න ඒ වගේ සේවාව තෝරගන්න. වෙළඳපොලේ ඕන තරම් වෛද්‍යවරු ඉන්නවා. හැබැයි ඔයා තෝරගන්නේ පවුලේ වෛද්‍යවරයා පොඩි කාලේ ඉඳන් ගිය තැන. නේද? අන්න ඒ වගේ. පුතේ සේවාවක් අපි ලබා ගන්නේ වෙළඳපොලේම තමයි. හැබැයි මට කියන්න අපිට සේවාවක් ස්පර්ශ කරන්න පුළුවන්ද? සේවාවක් ස්පර්ශ කරන්න පුළුවන්ද? පුතේ ඉක්මනට කියන්න අපි ඉන්නේ අවසාන කොටස අද දවසේ ප්‍රෝග්‍රෑම් එකේ සේවාවක් ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑ. හරිද? එහෙනම් මට කියන්න සේවාවකට භෞතික පැවැත්මක් තියෙනවද? අවකාශ ඉඩක් ගන්නවද? අවකාශ ඉඩක් ගන්නවද? නෑ. එහෙනම් මෙහෙම කියමු. ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති දේවල් තමයි සේවා. එහෙනම් ලස්සනට ගමු. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා තාපාරක් කියපුදේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කොහෙන්ද අපි ගන්නෙ? වෙළඳපොලෙන් ලබා ගන්නා පරණක වගේමයි වෙළඳපොලෙන් ලබා ගන්නා ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති ඕනෑම දෙයක් අපි කියමු සේවා කියලා. හොඳයි ඉක්මනට ලියාගමු. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම අරගම තමයි. අරකේ ස්පර්ශ කළ නොහැකි අරකේ කිව්ව ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති කියලානේ. මේක අපි කියනවා ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති ඕනෑම දෙයක් කියලා. හරි ඉක්මන් කරමු. වැඩි ඉවර කට්ටිය මට දාන්න yes ඕකේ කියලා මැසේජ් එක. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා වෙළඳපොලෙන් ලබා ගන්නා ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති ඕනෑම දෙයක්. ඕනෑම දෙයක් අපි කියනවා සේවාවක් කියලා. හරි නේමයි. හොඳයි. හරි. ළම අපි නැවත ආයෙත් උකට හම්බෙන්නේ කවද්ද? ජනවාරි 4ද 5ද? 5 නේ. ජනවාරි 5. ජනවාරි 5. අලුත් අවුරුද්දේ අපි හම්බ වෙන්නේ. හොඳයි. අලුත් අවුරුද්ද නේද? අලුත් අවුරුද්ද කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ වැදගත්ම අවුරුද්ද. 2021 22 10 වසර 2023 O level අවුරුද්ද නේද? අවුරුදු දෙකක් අපිට දෙන වැඩ කරන්න. සුපිරි වැඩක් කරලා අනිවාර්යෙන් ඒකක් ගමු කොමර්ස් වලට. අපේ ආයතනයේ අනිත් ගුරුවරුත් ඔයාලට වෙනුවෙන් සූදානම් ඉන්නවා. ඔයාලා වෙනුවෙන් කැප වෙන්න. ඒ නිසා බය නැතුව අපේ ඩිජිටල් සරසවි ආයතනයේ අනිත් ගුරුවරුන්වත් තෝරගන්න. පන්ති ෆීස් ගෙවලා ඉක්මනට ගෲප් වලට සම්බන්ධ වෙන්න. ජනවාරි ඉඳන් පිළිවෙලට වැඩේ මේ අපි පිළිවෙලට අපි කරගෙන ආවා. හරි ඒ නිසා දැන් ඉස්සරහා මාසෙන් නම් පිළිවෙලට වැඩි කරගෙන යමු. හරි නැතහොත් තව නිර්වචනයක් තියෙනවා. මේකත් බලාගන්න. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත. පොඩි දැන් අපේ ක්ලාස් එකේ මේකින් ඉවරයි. අපේ අන්තිම මාතෘකාව සේවා. හරි බලමු. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ලබන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් අපි කියනවා සේවාවක් කියලා. දැන් හිතන්නකෝ එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. දැන් අපි උදාහරණයක් මම චුට්ටක් පැහැදිලි කරන්නම් ඒක. දැන් වෛද්‍යවරයෙක් අපිට සපයන්නේ මොකක්ද? සේවාවක්. හරිද?
මම නැවත කියනවා පුතේ එක් පාර්ශවයක් ඉදින් තවත් පාර්ශවයක් ඉදින් අපි දුමු ඔයා යනවා බෙහෙත් ගන්න ડોක්ටර් කෙනෙක් ගාවට. හරිද? ඒ ડોක්ටර්ගෙන් ඔයා ගිහිල්ලා බෙහෙත් ගන්නවා කියලා මොකද්ද කරන්නේ? දැන් බෙහෙත් ටිකක් දෙන එක හරි. නමුත් ඒ බෙහෙත් දෙන සේවාව සපයන සෞඛ්‍ය සේවාව නේද ඔයාලට සපයන්නේ වෛද්‍යවරයා. සෞඛ්‍ය සේවාව තමයි සපයන්නේ. එතකොට ඒක ක්‍රියාවක්. ඒක ක්‍රියාවක්. හරිද? ඒක ක්‍රියාවක්. මොකද බෙහෙත් ටික ගත්තා නේද? සල්ලි ගෙවුවා, ගෙදර ආවා, වැඩේ ඉවරයි. සනීපුණාම වැඩේ ඉවරයි. සතියකට සැරයක් ආපහු යන්නේ නැහැ දොස්තර මහත්තයා බලන්න. අනේ හරි නෑනේ. මට බෙහෙත් දෙන මිනිස්සයානේ ගිහිල්ලා සතියකට සැරයක් බලලා ඉන්න ඕනේ කියලා. එහෙම යන්නේ නැහැ. ડોක්ටර් අපිට ක්‍රියාවක් පරිමණයවත කියනවා. ළමයි ડોක්ටර් අපිට සපයන්නේ ක්‍රියාවක්. හැබැයි ඔයාලට ගිහාන්සර් සපයන්නේ මොකක්ද? පොතේ ගිහාන්සර් මොකක්ද සපයන්නේ? ක්‍රියාවක්ද ක්‍රියාවලියක්ද? ක්‍රියාවක්ද ක්‍රියාවලියක්ද මම සපයන්නේ. මම ඔයාලට ඉදිරිපත් කරන්නේ ක්‍රියාවලියක්. අපි හැම බදාදම රෑ 9ට හම්බ වෙනවා. නේද? මේක ක්‍රියාවලියක්. දැක්කද? අවුරුදු දෙකක් පුරාවටම අපි හැම බදාදම රෑ 9 ඉඳන් 11 වෙනකන් හම්බෙලා අපි හැමදාම අලුත් වැඩක් කරනවා. දැක්ක නේද? අන්න ඒ විදිහට ආයෙත් දැක්කනේ එක් පාර්ශවයක් විසින් මං විසින් ඔයා වෙත තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවලිය. දැන් මම මේක ඉදිරිපත් කරනවා. මම ඉගෙනගත්ත දැනුම, මගේ ළඟ තියෙන දැනුම මම ඔයාලට ඉදිරිපත් කරනවා. මේක ක්‍රියාවලියක්. දැක්කද? එහෙනම් ඒක නිර්වචනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඉක්මනට මේක ලියාගන්න. නැතහොත් එක් පාර්ශවයක් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ලබන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් අපි කියන මොකක්ද? සේවාවක් කියලා. උදේ මේ දෙකම පාඩම් කරගන්නවා. දෙක පාඩම් කරනවා. ඇත්තට මේක නම් පාඩම් කරගන්න දෙයක් නැහැ නේ උඩ කැලේ. අර බාණ්ඩ එකම කන පිට හරවගත්ත එකනේ කරේ නේද? ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේවල් බාණ්ඩ කිව්වා. ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති දේවල් සේවා කිව්වා. නිසා මේ උඩ නිර්වචනය අමුතුවෙන් පාඩම් කරන දෙයක් නැහැ. දැන්ටමත් පාඩම්. මේක විතරයි පාඩම් කරන්න තියෙන්නේ. ඒකත් ලේසි. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. හරි. නියමයි. ලියවද හැමෝම? හැමෝම ලියවද? නියමයි. හොඳයි. ළමයි අපි අද දවසේ සාකච්ඡා කරපු දේවල් ටික එහෙනම් ඔතනින් අවසන් කරනවා. වැඩි අවසන් කරන්න කලින් කෙටියෙන් මම නැවත මතක් කරනවා අද දවසේ ඉගෙනගත්ත සියලුම දේවල් ටික. අපි අද මාතෘකාව උනේ පළවෙනි මාතෘකාව ව්‍යාපාර අරමුණු. ව්‍යාපාර අරමුණු ප්‍රධාන දෙකක් තිබ්බා. එක මොකද පළවෙනි අරමුණ? ලාභ ඉපයීම. දෙක පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීම. ලාභ ඉපීමයි පාරිභෝගික තෘප්තිය වර්ධනය කිරීමයි. ඔය දෙකට අමතරව තව උප අරමුණු සෙට් එකක් තිබ්බා. මොනවද තිබ්බේ? භාණ්ඩ හා සේවාවල ගුණත්වය නැංවීම, රැකියා උත්පාදනය, වෙළඳපොළ කොටස ආරක්ෂා කර ගැනීම, අවසානික කීර්ති නාමය වර්ධනය කිරීම. ළමයි ඒවට උප අරමුණු කියලා කියනවා. සමහර වෙකට කියනවා ඉලක්ක කියලා නේ. ඉලක්ක කියලාත් සමහරව කියනවා. ඊට පස්සේ අපේ මාතෘකාව බාටපත් උනේ භාණ්ඩ සහ සේවා. එතනින් භාණ්ඩයක් කිව්වේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කොහෙන්ද? වෙළඳපොළෙන් ලබා ගන්නා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේවල් අපි කියනවා භාණ්ඩ කියලා. ඒතර සේවාවක් කිව්වේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කොහෙන්ද? වෙළඳපොළෙන් ලබා ගන්නා හැබැයි ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නැති ඕනම දෙයක් අපි කියනවා සේවාවක් කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් අපිට කියන්න පුළුවන් සේවාවක් කියලා. ජනතාව අද දවසේ ඉගෙන ගත්ත දේවල් 100% වැඩි සුපිරියට මතකද කියලා මැසේජ් එකක් දාන්න මට. අද දවසේ ඉගෙන ගත්ත දේවල් 100%ම සුපිරියට මතකද කියලා මැසේජ් එකක් දාන්න. අපි ගොඩාක් හයියෙන් යන්නේ. අපි ටිකක් හිමීට යන්නේ. මොකද හේතුව මේක අලුත් විෂයක්. ගොඩාක් විෂය කරුණු එකම දවසේ උගන්වලා හරිද? ඔයාට මේ විෂය බෝරින් වුණොත් ඒක අපරාධයක්. ඒ නිසා අපි පොඩ ලස්සන්ට උගන්වන කොටස පාඩම් කරව තමයි යන්නේ. නේද? ගියන්ස උගන්වන විදිය වෙනස්. හරි මේමයි. හරි අද දවසේ අලුතෙන්ම සම්බන්ධ දරුවෝ කීප දෙනෙකුත් හිටියා. ඒ දරුවන්ට පුළුවන් අර ගෲප්ස් වලට සම්බන්ධ වෙලා පන්ති ගාස්තු ගෙවලා පන්තියට ජනවාරි මාසෙ ඉඳලා හරියට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? හරි. එතකොට නිබන්ධන ටික ලබා ගන්න පුළුවන්. නිබන්ධන ටික ගෙදරට මෙවන ඕගොල්ලෝන්ගේ සහ දැන් මෙතෙක් දවසක් ඔයගොල්ලෝ අනිත් විෂයන් වලට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් ජනවාරි මාසෙදී අනිවාර්යෙන් සිංහල පන්තියට, ඊට පස්සේ විද්‍යාව, ඊට පස්සේ ගණිතේ පන්තියට, ඊට පස්සේ ඒ අනිත් ICT වලට නේද? ඉතිහාසය අපේ අමිලසගේ පන්තියට සම්බන්ධ වෙලා බලන්න අනිවාර්යෙන්
දක්ෂම ගුරුවරු සෙට් එකක් වාට අපේ ඩිජිටල් සරසවි ආයතනයේ ලබා දීලා තියෙනවා. ඔයාලා වාසනාවන්තයි. අපි ගුරුවරු කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණාට හේතුව මේක නොනවතින ඔන්ලයින් පන්තියක්. හරිද? මේක නොනවතින ඔන්ලයින් පන්තියක්. අපි ෆිසිකල් ක්ලාස් කරනවා වෙන වෙන ආයතනවල. නමුත් මේ ඔන්ලයින් පන්ති අපි හැමදාම කරනවා. මේ වෙනකොට ෆිසිකල් ක්ලාස් පටන් ගත්ත ආයතනවල ඔන්ලයින් කරන්නේ නෑ දැන් අපි. නමුත් මේ ඔන්ලයින් පන්තිය අපි හැමදාම ඔයාලා විභාගෙට යන දවස් දක්වාම කරනවා. ඒ නිසා පිළිවෙලට ඉගෙන ගන්න, පිළිවෙලට වැඩ කරන ගුරුවරු ඉන්න අපේ ඩිජිටල් සරසවියත් එක හැමදාම එකතු වෙලා ඉන්න. අපි ඔයාලගේ ජීවිතවල වගකීම මේකට අරගෙන තියෙන්නේ. අපි ඒක ගොඩ දානවාමයි. හරි. එහෙනම් අපි නැවත හම්බ වෙනවා ලබන අවුරුද්දේ. මම ඔයාලට අවුරුද්දක නිවාඩුවක් දෙනවා. හරිද? මම ඔයාලට අවුරුද්දක නිවාඩුවක් දෙනවා. අපි නැවත හම්බ වෙන්නේ ලබන අවුරුද්දේ. හරි. ඒ නිසා හැමෝටම සුබ රාත්‍රියක්, සුබ අලුත් අවුරුද්දක්, සුබ නත්තලක්. ලබන අවුරුද්දේ වැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙලා එන්න ජනවාරි 5 වෙනිදා හරියටම රෑ 9ට අපි නැවත හම්බ වෙනවා. උදාල හැමෝටම ආයුබෝවන්.